ඒ සඳහා තිබෙන රැකවරණය මිදෙන්නට තිබෙන මාර්ගය ධර්මයෙන් පරිබාහිර වෙනත් දෙයක් නොමැති බව මනසේ පසක් වන ධර්මානුශාසනාව මෙතෙන් පාමුල ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සමුදායයි අපි පසුගිය වැඩසටහන් කිහිපය තුළ ඔබට සමීප කළේ. මම හිතන්නේ අද දවස් තුලදී ඔබට ඒ වාග්යයි හිමි වන්නේ අපේ නියමන්තනීය දේශකයන්න් වහන්සේ සෑම විටම මේ ශ්‍රාවක පක්ෂයේ වෙනින් අපේ නෙත්තන නැත්තන් වෙනුවෙන් තමන්ගේ හිතට තදින් කාවැදෙන්නට අනිත් පස්සෙන් ධර්මයට ඒමට ඒ වගේම තමන්ගේ ලෞකික ජීවිතයේ පැවතිනා වූ විවිධ බාධක කම්කටොළු ගැටලු එදා කරගන්නට තමන් තුළම ශක්තියක් ගොඩනගා ගන්නට අපිට පන්තිම කරන්න. ඒක බෝධි අනිත් පස්සෙන් ජීවිතයේ සැපවත් භාවය ඒ තුළ මේ සංසාර ගමනට නැවතීමේ තිරතවන්නට මගේ අතුලින්ම ගොඩනැංවීමේ පරම පවිත්‍ර චේතනාව පෙරදරි කරගත් මෙතෙක් පාමුල ආරම්භන මොහොතේ පූජනීය වන්දනීය ගම්පහ ස්වස්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන හාරිපතීන් වහන්සේ ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටබල හේමාලෝක නායක හඳුනන වහන්සේව බොහෝම සත්සිතින් ගෞරවයෙන් අද මෙතෙක් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. උන්වහන්සේ වගේම මේ විහාරස්ථානයේ වැඩ වෙසෙන සියලුම ගෞරවනීය මහා සංඝරුවන ඒ වගේම මෙහෙණින් වහන්සේලා අහන මේ බණ අහන්නට සූදානම් සිටින ගෞරවනීය මහා සංඝරුවන පිළිගෙන අපේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හඳුනන වහන්සේට යොමු කරන සෑම සියලු දෙනා වෙනුවෙන්ම මේ උතුම් ධර්ම භාග්‍ය අපේ හිතේ ගොඩනැගෙන ධම් අවවාදයේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සිත් නිවාසනහන මේ පින්බර උදෑසන ලෞකික සුව සම්පතින් ජීවිතය සුක්තිමත් කරන ආස්වාදනීය කරන ජීව සමූහයක් මේ විශ්ව සාන්තතිය තුළ රැඳී වැඩ සිටිනවා. ඒ පිරිසුදු සීලය ඇති, පිරිසුදු ගුණ ඇති, පිරිසුදු වාසනා ශක්තිය ඇති අප්‍රමාණ දීර්ඝ ප්‍රශ්න සමූහයට සඳහන් නද පැතිරෙන මේ පින්නන්ත මොහොතේ ඊට සමන්පත් දන්නට ඇරයුම් කරන වෙලාවයි මේ. සියලු දෙනාම සූදානම් වෙමු සුපුරුෂ දේවාදනාවට එක්වීම සඳහා. කිංකිනිනාද දෙන නූපුර සලඹ බැඳන් පරසතු මදාරා මල්දම් රැගෙන අතින් මදහස නගා බැති පෙම් උපදවා මුවින් සඳහම් අසනෝ දෙවිදුනින පෙරුණු හදින් සංගේ කාමිත රූපේ ගිරිසිකර තතේ තාං තලික් විමානේ දීපේ රත්තේට ගාමේ තරුවන ගානේ ගේහවත් තුම්හි කෙත්තේ බුම්මාටයන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධම්බනාගා තිත්තන්තා සන්තිකේදන් මුනිවර වතනන් සෝතෝ මග්ගං සුනන්තු. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කඳ ළඟ සිරස නැමේවා, මගේ හද බුදු කුටියක් වේවා කියන උතුම් අදහසින් සම්බුද්ධ අභිවාදනය සිදු කරගනිමු. සවනක් ගන රැසින් විදෝලන බුදු සිරුර දකිනා නෙතට ගත නොහැකිය සිත බැහැර
රජු දෙසෝ සදහම් පද සිහි කර නිමිමා බුදු පාරම වැතිර නමෝ තස්ස භගවතු නමෝ තස්ස භගවතු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තට්ඨකා අත්තානං දමයන්ති පණ්ඩිතාති කවදත් ආධ්‍යාත්මික අර්ථය පිරිසක් අනුලගේ ආධ්‍යාත්මික අර්ථ සාධනයේ පිරිසක් කියන උභය ආර්ථය වෙනුවෙන් නිබඳව සිය ජීවිතය කැප කරන පරම පූජනීය ගරු කටයුතු පරමාදර්ශී මහා සංඝ රත්නයෙන් ඔබට අපට ආශිර්වාද වේවා අවසර වේවා ඒ උතුම් ආර්යෝත්තම ගමන යෙදෙන සංගරුවනට නිරන්තර උදාපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සදහම් දෙසුමින් ආශිර්වාද නංවන අතර ශාසනයෙහි හරි අදක කාර්යභාරය උසුලමින් වැඩ හිඳින පින්වත් පූජනීය මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාගේ ආශිර්වාදය අපගේ ආශිර්වාදයට එක්ක මුසුව සසුන් පිට වැඩ වඩන්නට ඔබ වහන්සේලාටත් නිබඳ ශක්තිය දරනු ලබනවා. එමෙන්ම ධර්මකාමී පැවැත්මක් උදෙසා සිය ජීවිතේ ලවාගත් පින්වත් උවැසියනි ධර්මකාමී හදවතකින් පිරුණු පින්නැති ඔබට තමා කැමති දේ ළඟා කර දෙන පින්වන්ත මොහොතයි මේ මෙත්නෙත් පාවුල වැඩසටහන තුලින් උදාපත් වේ. යමෙක් යමෙකුට ප්‍රියමනාප වූද දෙලොව අර්ථවත් වන්නා වූද දෙයක් කැමති වෙනවා නම් ඒ කැමති වන දේ පරිත්‍යාග කිරීම. පරිත්‍යාග කරන්න යමක් බලාපොරොත්තු වෙනවා නම් යමක් පතනවා නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්නට හේතු හොත වෙනවා. පින්නති ඔබ දන්නවා ධනක් දුන්නම පින්නති ඔබට විතරම මහා සංගරුවණි ආශිර්වාද ලැබෙනවා ප්‍රාර්ථනාවක් කෙරෙනවා ඉච්ඡිතං පත්තිතං තුයිහ කිප්පමේව සමිද්ධතු සබ්බේ පූරෙන්ත චිත්ත සංකප්පා ඡන්தோ පද්මරසියත පින්නත ඔබ ඉච්ඡිතං යමක් කැමති වෙනවද පත්තිතං යමක් ප්‍රාර්ථනා කරනවද කිප්පමේව සමිද්ධතු ඒ හිතන පතන ප්‍රාර්ථනාව හැකි ඉක්මනින් ඉෂ්ට සිද්ධ වේවා කිප්පමේව සමිද්ධතු කිප්පමේව කියන වහවහ ඉෂ්ට වේවා සබ්බේ පූරෙන්ත චිත්ත සංකප්පා ඔබේ හදවතේ යම් චිත්ත සංකල්පයක් ඇද්ද ඒ චිත්ත සංකල්පේ පූර්ණේ වේවා සබ්බේ පූරෙන්ත චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසියත පුරපෝදා නැගෙන පුරහඳේ අඩුවක් නැහැ අටවකමින් නොව පුරපෝදා හඳ පිළිපොන්න එක ඡන්தோ පන්න රසියත ඒ පන්න රසියවත් පුරපෝදාට පායන සඳවාගේ කිසි දෙයකින් අඩුවක් නොවන්නට ප්‍රාර්ථනා කරන එකයි දන් දුන්නම පින්දීම උදෙසා ආරම්භක ගාථා රත්නය වශයෙන් මහා සංඝ රත්නය දේශනා කරන්නේ. ඇත්තෙන්ම අද අපට මේ දහම් රසයේ වින්දනය කරන්නට තාමත් කැමැත්තෙන් ආදරයෙන් භක්තියෙන් දායකත්වයේ සපයන දායක පින්නතුල්ලාට අපි විශේෂයෙන් ආශිර්වාද කරන්නට ඕනේ ඒ ප්‍රාර්ථනාව. මොකද දහම් කැමැති ඔබට දහම ලැබෙනවා. දහම් දෙසුමට කැමැති අපට දහම් දෙසන්නට තෝතැන්න හදලා දෙනවා. ඊට දායකත්වයේ දරනවා ශක්තිය ලබා දෙනවා. ශාසන උන්නතියට අපටත් ආශිර්වාද කරනවා. ඒ වගේම අපේට ආශිර්වාද ලැබෙනවා. මමත් එක්ව ඒ ප්‍රාර්ථනාව කරන්නට ඕනේ. හැමදාමත් ඉතින් ඒකට වෙන වෙන කාලෙ වෙන් කරගන්න බැරි වුණත් බෞද්ධයන් හොඳටම අහලම පාඩම් ඉච්ඡිතං පස්සිතං තෝයිය. කීපමේව සමිද්ධතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා
වෙලාවක කියනවා මණිකෝතිලා සෝයතා සම්දෝපන්න රතියතක් මක් කිව්වා. අනුගාමි ගාථාව කියලාම සෙත් පතන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි වුණත් පින්පෙද්දීම අපි මූලික තේමාවක් බවට පත් කරගමු. ඒ දායක පින්නතුලා යමක් ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට එවිට මේ අරමුණු වලින් සඳහන් වන ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමට ශක්තිය සැලසෙනවා. අද දවසේ අපට මේ බඳු දායකත්වයක් සලස්වන්නේ මතුගම ඕවිටිකල සුනන්ද මාවතේ පදිංචි ජයවර්ධන ලියනගේ දේවිකා ප්‍රියන්ති පින්වත් මහත්මියයි. එතුමියගේ ප්‍රාර්ථනාවන් වෙත අපේ හිත ධර්මදේශනා සමාප්තිය යොමු කරමින් අප අර සිහිපත් කළ ලෙසින්ම පුරපෝදාර පායන සදසේ එතුමියගේ සකල බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ ප්‍රාප්ත වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු පින්වත්නි. අප දැන් මේ ධර්මදේශනා පෙළෙහි විස්තර කරගෙන යන්නේ අපේ සිත තම තමන්ගේ සිත ලෝකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකට කොට වදාළ ගුණයන්ගෙන් සෝභමත් කරගන්නේ කොහොමද කියලා. ඒ තුල අපි දැනට සාකච්ඡා කරමින් ඉන්නවා අපි කොහොමද අපේම හිත දමනය කරගන්නේ. අපේම හිත දමනය කර ගැනීම සඳහා කිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිත දමනය කරගත්තා පමණක් නොවේ අන්‍යයන්ගේ සිත දමනය කළ ආකාරය පැහැදිලි කරන ධර්ම කරුණු අපි ඉගෙන ගන්නවා. ඒ තුල අපිට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උතුම් වූ බුද්ධ ගෞරවයත් ඒ තුලින් පහළ වන අනුත්තර පුරුෂ ධර්ම සාරති ගුණ සම්පත්තිය ගැන අවබෝධයක් ලැබෙනවා. කොහොමද අපි හැමදාම සිහිපත් කරනවා වගේ අද අපි ශ්‍රාවකයෙකු විසින් තමන්ගේ අධ්‍යාත්මය දමනය කරගත් ආකාරය ගැන විවරණය කරගන්නටයි ලස්සන පුංචි ගාථාවක් තේමා කළේ. ඒ තේමාවට පිවිසෙන්නට මත්තේ රන් බඳුනක් බවට පත් කරගන්නට බුදුගුණ උපයුක්ත වෙන හැටි, රන් පහනක් බවට පත් කරගන්නට බුදුගුණ උපයුක්ත වෙන හැටි, ඒ වගේම රුවන් නැවක් බවට හිතපත් කරගන්නට බුදුගුණ උපයුක්ත වෙන හැටි සිහිපත් කරන පුංචි කාව්‍ය තුනක බුදුගුණ අමුණලා ඔබට සිහිපත් කරන්නට. ඒ ටික මෙන්න මෙහිමයි. අරහං ගුණ සිත පිරිසිදු කරන සම්බුදු ගුණ අවබෝධය දෙවන විදුනන ගුණ මගේ නුවණස වඩන රන් බඳුන කිසිත ඒ ගුණ දරන අනවතතාවක් කියනකට ලියාගන්න හොඳටම අරහං ගුණ සිත පිරිසිදු කරන සම්බුදු ගුණ අවබෝධය දෙවන විදුනන ගුණ මගේ නුවණස වඩන රන් බඳුන කිසිත ඒ ගුණ දරන. අපි ඒක ටිකක් තේරුම් අරගෙන ඉමු. පිටත් ඔබ දන්නවා සිංහ තෙල් රැඳෙන්නේ රන් වාදනයක. සිංහ තෙල් කියන්නේ දුර්ලභ දෙයක්. ඉතින් ඉක්මනින් වෙනත් වාදනයක දැමුවොත් වාස්ත වෙන දෙයක්. නමුත් සිංහ තෙල් රැඳෙන්නේ රත්තරන් සුරේක නැත්නම් රන් වාදනයක. ඒ වගේ රන් බඳුනක් බවට හිතපත් වෙන්නේ කොහොමද? රන් කියලා කියන්නේ ඊටාම පිරිසුදු මූල ද්‍රව්‍යයක්. එතකොට අරහං ගුණ සිත පිරිසුදු කරන. හිත රන් බඳුනක් වෙන්නට නම් නිතරම හිත පිරිසුදු තියෙන්න ඕනේ. මතු පිටින් වචනෙන් විතරක් පිරිසුදු බව නෙමෙයි. හදවතේ ඇතුළම පිරිසුදු බව ඇති වෙන්න ඕනේ. එතකොට අරහං ගුණින් හිත පිරිසුදු කරගත්තු කෙනෙක් නම් පින්නදී ඔබත් මම අපි හිතන දේම ප්‍රකාශ කරන අය වෙන්න ඕනේ. අපි ප්‍රකාශ කරන දේම කරන අය වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ ගුණයක් තියෙනවානේ යථාවාදී, කථාකාරී, කථාවාදී යථාකාරී. යමක් කියන්නේද ඒව කරන, යමක් කරන්නේද ඒව කියන. ආධ්‍යාත්මික තත්ත්වයක් තමා තුළ තියෙනවා. ඒක දකින්න පුළුවන් වුණේ Taman තමයි. හෘද සාක්ෂීම තමයි තමන්ගේ හිතේ පවිත්‍රතාවය හෝ අපවිත්‍රතාවය මැනගන්න පුළුවන් හොඳම සාධකය. අනුන්ට කියන වචන අපි සමහර විට අනුන්ගේ ප්‍රසාදේ දිනා ගැනීම සඳහා සමහරයාට හිතේ පැහැදීමක් නැතත් ප්‍රසාදාත්මක ගුණය
ඇතුව වචන කියනවා. සමහර හිතේ ගෞරවය නැත්නම් අපි වඳිනවා. නමුත් අපි හිත දන්නවා. ඇත්තට මම මේ වඳින්න ඕන හින්දා වඳිනවා මිසක් ගෞරවයක් නැහැ. මම මේ ඒ වෙලාවට එහෙමයි කියලා උත්තරයක් දෙන්න ඕන හින්දා කිව්වා මිසක් මම ඒක එහෙම නෙවෙයි කියලා දන්නවා. ওই විදිහට හිත ඇතුළෙන්ම පැහැදීමක් නැතුව ක්‍රියාත්මක වෙන හැටි බාහිරින් තමන්ගේම හිත දන්නවා. ඒ වගේම හෘද සාක්ෂියට එකඟව තමන් වහන්සේ හෝ වේවා තමන් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා තමන්ගේ හිතේ යම් කිසි කෙනෙකුට උත්තුංග ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා ආසන්නේ ඇතත් නැතත් පෙරණ මානක හිටියත් නැතත් ඒ දෙසට හැරිලා අපි වන්දනා කරනවා. අන්න හිතේ පැහැදීම. තමන් දන්නවා තමන්ගේ හිතේ විශාල පැහැදීමක් තියෙනවා. සමහර විට දැන් පින්නකී ඔබට මේ ධර්ම දේශනාව අහද්දී ඒ වගේ වෙනත් ධර්ම දේශකයන්වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න ඔබ හුරු පුරුදු වෙලා තියෙනවා. උන්වහන්සේලා ඇසිවිලි පෙරුණත් නැතත් උන්වහන්සේලාට ඇහුණත් නැතත් අනේ ඔබ වහන්සේලාට ධර්ම අවබෝධයම ලැබෙන්න ඕනේ. ඔබ වහන්සේලාට යහපතක් සබතක් ශාන්තියක් නිරෝධයක් ලැබෙන්න ඕන කියලා හදපත්ලි පින්නදේවම ප්‍රාර්ථනා කරනවා. අපට ඇහෙනවට නෙමෙයි. ඒ ඔබේ හෘද සාක්ෂියත් එක්ක ඔබ දන්නවා ඔබ අවංකවම සත්පතර ශ්‍රාවකයෙක්. ඔබ අවංකවම සත්පතර ශ්‍රාවිකාවක්. පින්වත්නි දැන් අරහන් ගුණේ තමතුල කීරවද නැද්ද කියන කාරණාවේදී අරහන් කියන වචනේ තමයි ගැඹුරින්ම අවබෝධ කරගත්තේ. හිත රම්මාජලයක් වෙන එතකොට. එතකොට තමන්ගේ හිත අභ්‍යන්තරිකට පිළිසිලා බලලා තමන් තේරුම් ගන්නවා ඔව් මගේ හිතේ මේ ඇතිවෙච්ච සිතුවිල්ල මෙන්න මේක හොඳ සිතුවිලි වශයෙන් නරක සිතුවිලි වශයෙන් දැකීම අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිත දැකීමෙන් යම්කිසි ප්‍රබුද්ධතාවයක් උපදව ගන්න පුළුවන් සතර වීර්ය හරහා ඕනම කෙනෙක්. අරහන් ගුණය කියන රහසින්වත් පව නැති හිත බව හැබෑව. දැන් මෙතෙන්දී අපි අරහන් ගුණය හදාගන්න යන ගමනක් නෙමෙයි. එතකොට හෘද සාක්ෂියට එකගව පින්නති ඔබට තේරෙනවා නම් මේක මගේ සිද්ධ වෙච්ච අකුසලයක්. අකුසලයේ වශයෙන් දකින්නේ. ඒ අකුසලයේ කොටස් දෙකකට බෙදා ගන්නවා. උපන්න අකුසලයයි නූපන්න අකුසලයි. එතකොට උපන්න අකුසල ප්‍රහීන කිරීම සහ නූපන්න අකුසල නූපදව ගැනීමට හදවත තුළ වෑයමක් ගොඩනගනවා නම් ඒ බඳු එක්කලාට ඊළඟට ඊට ප්‍රතිපක්ෂ ධර්ම දෙක උපදිනවා. අන්න එතන තමයි අරහන් ගුණයේ වර්ධනය දකින්නේ. අපි කාටවත් මේ දැන් අද මේ මොහොතේ මගේ හිත අරහන් කියලා දකින්න හැකියාවක් නැහැ රහතන් වහන්සේ ඇරෙන්න. ඒ ගමනේ යන්නට උමනා කරන මාර්ගෝපදේශකත්වය හොඳින්ම සලසා ගන්නම බණහන්න ඕනේ. මොකද අපේ අරමුණ අරහන් ගුණේ වඩවා ගැනීමනේ. ඒතර අරහන් ගුණය පැත් දෙකක් එක ඉරියව්ව මෙනෙහි කරන්න පුළුවන් බලපෑම නෙමෙයි අරහන් ගුණේ වැඩි වීම කියන්නේ. මේ වඩනවා කියන කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. අකුසල ප්‍රහාණය කිරීම, කුසල උත්පාදනය කිරීම හා වර්ධනය කිරීම කියන දෙක තමයි මේ අරහන් ගුණේ වඩනවා කියන එකේ තේරුම. බුදු ගුණ තියෙන වඩන්න මිසක් කියන්නම වන්දනා කරනවත් විතරක් නෙවෙයි. ඒ කියන්නේ වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්සේ තුළ තීච්ඡ මහා ගුණයන්ට ගෞරව කිරීම වශයෙන් කියන එක මම නිතර කියලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේට එය ප්‍රමාණවත් වන්දනාවක් වෙන්නේ නැහැ. අග්‍ර වන්දනාවක් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති පූජාවමයි අග්‍රවන්නේ. දැන් මේ සකස් කරන්නේ ඔය හිත වලට කියලා දෙන්නේ අරහන් ගුණي වඩව නැහැ. ඔබලගේ දැනට අරහන් ගුණේ නැහැ. නොවන ගුණ මේ හිත ඇතුලේ තියෙනවා කියන එක තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අන්න පින්වත් ඔබේ හිත දමනය කර ගන්නවා. දැන් මේ අත කතා කරන්නේ අනුත්තර පුරුෂ ධර්මසාරදී ගුණය ගැන. පින්වත් මේ දැන් මේ හිත දමනය කර ගන්න මොකද කරන්න ඕන? කෙලෙස් වලට වැටී තිබෙන හිත දමනය කරගෙන නිකලෙස් තත්වයට ගේන්න ඕනේ. අරහන් ගුණේ හැදෙන්නේ එතකොට. උදාහරණයක් වශයෙන් දැන් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ කේසී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අහනවා කේසීගෙන් ඔබ කොහොමද අශ්වයන් දමනය කරන්නේ? ස්වාමීනි මම ක්‍රම තුනකින් අශ්වයන් දමනය කරනවා. කොහොමද? සෞම්‍ය විදිහට අශ්වයන්ට කතා කරලා අශ්වයන් දමනය කරනවා. ඒ වගේම ටිකක් රළු විදිහට අශ්වයන්ට සරලව කරලා මම අශ්වයන් හික්මවනවා. තුන්වෙනි ක්‍රමය සෞම්‍ය විදිහට රළු විදිහට දෙකෙන් මම අශ්වයන් දමනය කරනවා. හතරවෙනි ක්‍රමේ ස්වාමීනි එක ක්‍රමයකින්වත් දමනය කරන්න බැරි වුණා. මං මේ අශ්වය මරා දානවා. ඒසි අහනවා බුදුහාමුදුරුවෝ මං එනවා ඔබ වහන්සේගේ ප්‍රශ්නයක් අහන්නද? ඔබ වහන්සේ කොහොමද තමන් වහන්සේගේ ශිෂ්‍යයන් මේ ආකාරයට දමනය කරන්නේ? මමත් ඔය ක්‍රම හතරම භාවිතා කරනවා. ඔයාලට ක්‍රම හතර සෞම්‍ය ක්‍රමයෙන් මම
මගේ ශ්‍රාවකේ හික්මවනවා. කොහොමද සෞම්‍ය ක්‍රමයෙන් හික්මවන්නේ? කායික වාචසික මානසික ත්‍යාගීන එබඳු සුචරිතයන් වගා වර්ධනය කරගත හිතකට ලැබෙන උත්කෘෂ්ඨ ඵලය ගැන කියලා දෙනවා. එතකොට මගේ ශ්‍රාවකයෝ අර මම කිව්වා අරහන් කියන මුල පදවියටපත් වෙනවා. එහෙම නැත්නම් යම් ආර්ය ඵලයකටපත් වෙනවා. දැන් ආර්ය මාර්ගයට පිවිසෙනවා. ඒ ආර්ය මාර්ගයට පිවිසෙන්න එතකොට අර කෙලෙස් මාර්ගයේ හිත හික්මව ගන්න. එතකොට දෙවනි ක්‍රමය තමයි කායික වාචසික මානසික දුස්චරිතවල ස්වභාවය ඒ වගේ විපාක වශයෙන් උපදින ස්ථාන ගැන විවරය ගැන බව කරුණු පැහැදිලි කරලා දෙනවා. ඒක රණු වශයෙන් කියලා රණු දෙයක් ඉදිරිපත් කරලා මගේ ශ්‍රාවකයන් හික්මවන ක්‍රමයක්. දැන් බලන්න මේ දෙකෙන් කියලා තියෙන අර මම කියපු අකුසලයෙන් වෙන වෙන අකුසලයේ හිත නමන එකනේ. හිත දමනය කරන එක කියන්නේ මේ කතා කරන්නේ. ඊළඟට තුන්වෙනි ක්‍රමය මම යහපතේ අයහපතේ දෙකෙහිම විපාක කියලා දෙන්න ඕන වෙච්ච වෙලාවට මේ දෙකම මිශ්‍ර කරලා බලන කියනවා. එහෙම වඩ කිව්වම මගේ ශ්‍රාවකේ හික්මෙනවා. එතකොට හතරවෙනි ක්‍රමය එහෙම නොවුනොත් මගේ ශ්‍රාවකේ මරා දානවා. එතකොට කේසි අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රාණඝාතී ඉදරව විරුද්ධ කෙනෙක් නේ. එහෙම එකේ ඔබ වහන්සේ කොහොමද ශ්‍රාවකේ මරා දානවා කියලා කියන්නේ? ශ්‍රාවකේ මරා දානවා කියන්නේද? කියන දේ අහන්නෙම නැත්තම් එයාට අවවාද කිරීමෙන් මුළුමනින් ඉවත් වී සිටීම මං ඕන් මරණයටපත් කිරීම ලෙස අවධානය යොමු නොකිරීමක් ලෙස මං කලකනවා. අන්න ඒක තමයි මගේ ආර්ය විනහි මරා දැමීම. පින්වත්නි අපි සාමාන්‍ය ජීවිතේට හැලවරමු. ඔබට තව කෙනෙක් හික්ම ගන්න ඕනකොට ඔබ කියන හොදින් කියලා බැලුවා මං. ඒ වගේම මං සැරින් කියලා බැලුවා. මම ගහලා බැලුවා. දැන් මම වාර තුන නිවරයි මං. මං ඉතින් ආයෙ කියන්නේ නැහැ. ඕන හැටියකට හැදිච්චා. එහෙම කියන අවස්ථාව මේ බණහනයි කොච්චර ඇද්දනේ? උපමාවකුත් කියනවා. කී දේ නාහන දුර ඉහළ ගියොත් ඉහළ බල පහළ ගියොත් පහළ බල. එතකොට කී දේ අහන එකන ඉහළට යන්න ඕන නම් ඉහළට යනවා. පහළට යන්න ඕන තර වරක්. දැන් මේ ධර්මයේ තුර මුළුමනින් කරන්න පින්නවාදී ධම්ම කියන්නේම දමනේනේ. ධම්ම කියන්නේම දමනේ. ඒ නිසා තමයි අනුත්තර පුරුෂ ධම්ම සාරදී ගුණය කියන තර තමයි මට පෙනෙන්නේ. ධම්ම කියන වචනේ හොද්දටම අර්ථවත් වෙන පාඩය. ඉතින් පිළිදී ඔබගේ හිත අරහන් පදවියට ගෙනීම සඳහා නම් ඔබ ඔබලඟ තියෙන මම මානක තියෙන දුර්වලතා අකුසල පාක්ෂික ධර්මයයි. අර ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාප ඔක්කොම එකතු කරාම මිත්‍යාජීව. මම ජීවත් වෙන්නේ වැරදි ආකාරයෙන් නම් ප්‍රවිද්දෙක් වශයෙන් මම ජීවපදේ ලබන්නේ දහමට එහි මාර්ගවලින් නම් දැන් අනේසන ධර්ම 21ක් තියෙනවානේ. එතකොට මගේ පැවිදි ජීවිතේ පවත්වාගෙන යාම සඳහා විහෙර විහාර පාසල් ඉදිකිරීම සඳහා මා කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළානේ මෙන්න මේ දේ කළ වෙලහෙලකම් කරලා නාශස්ත්‍ර විද්‍යාව කරලා පැවිද්දෙකු ජීවත් වෙනවා නම් පැවිදිවත සම්පූර්ණ කරගන්නට අවශ්‍ය ධන ලෝභ ලැබෙනවා නම් ඒකම අධහැමි ක්‍රමයක් වශයෙන් දේශනා කරනවා. අනේසන ධර්මය. අනේසන කියන්නේ නොසෙවී යුතු. මොනවද ධනෙ? මොනවද කීර්තිය? ඒ නිසා පින්වත්නි අන පැවිද්දෙකුට සතුට වෙන්න පුළුවන් මිත්‍යා ආජීවා. මම මිත්‍යා දේවල් වලින් ජීවිතේ පවත්වන්නේ නැහැ. පින්වත් ඔබට මේ වෙලාවේ ඔබ ගැන හිතලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් අන්න පින්වත් ඔබ මම ප්‍රාණඝාත කරගන්න සල්ලි වලින්වත් හොරගම් කරගන්න සල්ලි වලින්වත් ඒක විග්‍රහ කරන්න කිව්වොත් පැය ගණනක් යනවා. බොහෝම කලාතුරකින් කියන තමයි මේ අකුසලයන්ට නතු නොවන්නේ. නැත්තම් බහුතරයක් ඔය ප්‍රාණඝාත අදත්තාදාන දෙකට ඇතුළත් වෙනවා නේ. ඒකට කොහොම වෙතත්. එතකොට මම කාමීත්‍යාචාරය හැසිරෙන්නේ නැහැ. ධාර්මිකව මම පංචකාම සම්පත්තිය ලබන්නේ, වින්දනය කරන්නේ. ඈ මුසාවෙන්, ඔකේ සුරාවෙන්, බොරුවෙන්, කේලමෙන්, පිසුරු වචනේ, අල්ලාප සල්ලාප වලින් මේ කියන කාරණා වලින් මම හිත හික්මවගෙන තියෙනවා, දමනය කරගෙන තියෙනවා. අන්න ඒක මිත්‍යා සම්මා ආජීවයක්. මිත්‍යා ආජීවෙන් වෙන්වීමක්. අන්න විනෝත ඔබගේ හිත එකලෝ හිතට ඇතුළට වරලා ගිහින් මල්ලඟ අරහන් ගුණය වඩා ගන්නට පුළුවන් විදිහ ඉස්සර මට එරෙහි වෙන කෙනෙක් සතෙක් වේවා මිනිසෙක් වේවා මරන්න හිතුනොත් මරලා ඉවර වෙනකන් ගහන්න හිතුනොත් ගහලා ඉවර වෙනකන් බණින්න හිතුනොත් බැනලා ඉවර වෙනකන් මගේ හිතේ ස්පාස්වත්. දැන් මම ඒකක්වත් නොකර මට එරෙහිව එන කෙනා කෙරෙහි සතා කෙරෙහි වේවා මට උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඔබේ හිත ඔබ දමනය කරගෙන තියෙනවා. ඉස්සර වල ගල්හෙලියක් දැක්කොත්
වැඩියෙන් කියන එක නම් ගත්තට කමක් නැහැ නේද කියන අදහස අයිතිකාරයෙක් විදිහට ගත්තට කමක් නැහැ නේද කියන අදහසින් හොරකම් කරන්න හිතෙනවා. ඒ වගේම මට අයිති සේවය හරියට නොකරත් යම් ප්‍රමාණයකින් කරාම මදයි කියලා හිතලා මං ගන්න වැඩකට සරලව සේවයක් කළේ නැති ඉතිහාසයක් මට තියෙනවා. නමුත් පස්සේ මට තේරෙනවා ඒ ධනෙ මට yaadෙන්නේ නැහැ. මම ජීවිතේ හැදෙන්න ඕන කියලා හැදිලා දැන් ඔබ නියමිත සේවාව විතරක් නෙවෙයි අතිරික්ත සේවාවලුත් කරමින් කාට හරි යහපතක් උදාපත් කරන්න ජීවිතේ හැම මොහොතකම කැප වෙලා ඉන්නවා. අන්න ඔබ හිත දමනය කරගෙන කියනවා. අන්න කේසීට භාග්‍යතුන් හොඳේ වදාළ ආකාරයට මේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඔබ ගැන මා ගැන දකින්න බාරදෙන්නේ කිව්වා. ඒ අරහන් ගුණී පිළිබඳව ධර්ම කාරණා මේ විග්‍රහ වෙනවා. එතකොට ඔය හැටියට තමන්ගේ හිත වරදින් මුදවන්න කියනවා නම් ටිකෙන් ටික වරදින් නිදීගෙන කියනවා නම් තව මුදවන්න කරුණු තියනවද කියලා ඔබ හොයලා බලනවා. ඔබ දන්නවා ඔබේ හිතේ ලෝභය සංගවිලා තියෙනවද, ද්වේෂය සංගවිලා තියෙනවද, මොහය සංගවිලා තියෙනවද? සංගවිලාවත් නැති තැනට ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒක අරහන් ගුණය පුරවගත්තු තත්ත්වයක්. ඒ වගේම රහතේ සංගුණය වලට කියන අනුසේ ධර්ම කියලා. ඒකල ඔබ දන්නවා ඔබ මේ අනුසේ ධර්ම අකුසල පාක්ෂික වශයෙන් තව තියෙනවා. ඒ ටික මම මේ ජීවිතේ මියදෙන්නේ ඉස්සල්ලා සම්පූර්ණ කරගෙන සියලු වරදින් අත්මිදී ගත්ත ජීවිතයක් ගත කරනවා කියලා හිතනවා නම් පින්නත්දී ඔබ ඉගෙනගෙන තියෙනවා ශික්ෂා තුනක්. හිත ශික්ෂණයටපත් වෙච්ච ශික්ෂා කියලා කියන්නේ හික්මීමනේ. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. ඒ සීල ශික්ෂාවට මොනවදයි කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බෙදලා සම්මා වාචා. දැන් ඔබට මම විස්තර කළා. සම්මා කම්මන්ත, සම්මා ආජීව තුන සීලෙටයි. එතකොට සම්මා වායාමයේ සතිය සමාධිය කියන තුන සමාධියටයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එක ප්‍රඥාවටයි. මෙන්න මේ ශික්ෂා ධර්ම තුන යම් කිසි හිතක යම් ප්‍රමාණයක වැඩලා තියෙනවා නම් එයාට සතුට වෙන්න පුළුවන් මේ වැඩුණු ප්‍රමාණය මෙන්න මෙච්චර දුර ප්‍රමාණයකින් මම අරහන් පදවියට ඉන්නේ දැන්. මෙන්න එහෙම නැත්නම් මෙන්න මෙච්චර ප්‍රමාණයකට මම ළඟින් ඉන්නේ. දැන් සෝවාන් මාර්ගයට තුනම හුඟක් සතුට වෙන්න පුළුවන් මම තව පියවර 7කින් ඉස්සරහට ගියාම මට අරහත් ඵලය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව කාරණා විග්‍රහ කරන්නට පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව වෙනම මතක් කරගන්න. නිවනට පිළිපන් යෝගාවචරයට සම්මාදිට්ඨිය තුලින් කෙරෙනවා චතුස්සත්‍ය අවබෝධයේ වළක්වන සිත මෝහ කරන අවිද්‍යාව සිඳ දමලා නිවන් අරමුණු කරගන්න ශක්තියක් ලැබෙනවා. සම්මාදිට්ඨිය මොකද කරන්නේ? අවිද්‍යාව සංසිඳනවා. ඒක අවිද්‍යාව අකුසලයක්, චතුස්සත්‍ය අවබෝධයේ කුසලයක්. දැන් අපි අකුසල කුසල කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. පිනපව කියන එක විතරක් නෙමෙයි ඒක අකුසල කුසල කියන එකට කොච්චර වටිනා විග්‍රහයක්, කොච්චර ගැඹුරු විග්‍රහයක් ධර්මයේ සිද්ධ වෙනවද? දැන් පිනත් ඔබට සම්මාදිට්ඨිය මනක තියනවා කියලා අවබෝධයෙන් ගන්නට නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන මේ කතා කරන්නේ ලෝකෝත්තර අෂ්ටාංග මාර්ගය ගැන. එතකොට පින්නත් ඔබට සතුට වෙන්න පුළුවන්. ඔව් මම මෙන්න මේ ප්‍රමාණයෙන් අවිද්‍යාව සිඳ දමාගෙන තියෙනවා. ඒතර අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක ඇතිවීමේ හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව අනවබෝධයක් තිබිච්ච තැනි මම අවබෝධය දක්වා දැන් බණ අහනම ඉස්සරහට අවිල තියෙනවා. ඉස්සර ජීවිතේ මට ආපු දුක් කරදර ගැන මම හිතුවේ කර්මයෙන් නිසා හට ගන්න දුක් කරදර කියලා. ඒ නිසා මම දුක් නැති කර්ම හෙව්වා. සැප ඇති කර්ම හෙව්වා. දැන් මම දුක් ඇති කර්ම නම් අකුසල කර්ම වල දුක තියෙන බව ඔගේම පුණ්‍ය කර්ම වලින් සැප විපාක ලබා දුන්නා සැප විපාක ලබා දෙන දේවල් සියල්ලක්ම අනිත්‍ය බැවින් එතරම් දුක ඇති බව මම වටහා ගත්තා. අන්න මට ඉස්සර තිබිච්ච අවිද්‍යාව පින පිළිබඳව තියෙන අවිද්‍යාව වෙනවා. විභව පිළිබඳව තියෙන අවිද්‍යාව. කොහොමද පින පිළිබඳව තියෙන අවිද්‍යාව? පිනෙන් ලෞකික සම්පතන්පත් බලාපොරොත්තු වෙනවා නම් එයා නොදැනුවත්වම නැවත දුක ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ දුක්ඛ සත්‍ය තෝරන තැන අරිය පරිශ්‍රණ සූත්‍රයේ දේශනා කරනවා. මහණෙනි ජාතිය උරුම වුණාම ජාතිය උරුම වෙන දේවල්ම දෙවුවා. ඒ කියන්නේ පින් කරමින් සංසාර ජීවිතයේ අතීත ඉතිහාසයේදී මම නැවත සපවත් ආත්මහල ඉපදීම වැතුවා. දරාව උරුම කරගත්ත මම දරාව උරුම කරගත්ත දේම සසර හේවුවා. ව්‍යාධි උරුම කරගත්ත මම ව්‍යාධි උරුමෝ දේම සංසාර හේවුවා. මරණය උරුම කරගත්ත මම මරණය උරුම වන දේ මෙහෙවුවා මහණෙනි. නමුත් ඒ නැත්නම් මට දැන් චතුස්සත්‍ය අවබෝධි සම්මා සංකප්පය කෙනෙකු තුළ පහළ වුණාම කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරකයන්
එකට වියලවමින් හිත නිවනට නංවන ශක්තිය ඇති වෙනවා. සම්මා සංකප්ප පහළ වුණාම කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක ඉවත් වෙලා ඒ වෙනකොට වෙන විතරක තුනක් උපදිනවා. ඔකට නෙක්ඛම්මයේ හිත නගනවා. නෙක්ඛම්මයේ කියන්නේ සසර නිෂ්ක්‍රමණය කරන්නේ. සංක්‍රමණය කියන්නේ ගමන් කිරීම, නිෂ්ක්‍රමණය කියන්නේ ගමන් නොකිරීම. එතකොට ඊළඟට ව්‍යාපාද විතරක. ව්‍යාපාදයේ ඇති වෙන හැම තැනකම මට පහළ වෙන මෛත්‍රිය. මට එරෙහිව යමෙක් යම් ක්‍රියාවක් හදනවා. අනේ මේ මනුස්සයා ජීවිතේ තමන්ගේ විපත්තියක් කරගන්න හිතන හැටි. කමක් නැහැ මේ කර්මයේ මානත මොහුගෙන් එළවෙන්නේ මගේ කර්ම විපාකයෙන් නිසා නම් දැන් මගේ කර්ම විපාකයෙන් ගෙවෙයි. නමුත් මෙයාගේ කර්ම විපාකය අලුතෙන් පටන් ගන්නවා. දුක් පීඩා විඳ අනු නිසා හිංසා පීඩා විඳ සියල්ලන්ටම සම්මා සංකප්පේ පහළ කරගන්න හොඳ තැනක් මේ. මොකද මේ මට මේ දරුවන්ගේ වේවා මේ ලේලිලාගේ මේ බෑනලාගේ මේ ස්වාමියාගේ මේ බිරිඳගේ කාගෙන් හෝ වේවා මේ අකල්පසියන්ගෙන් තමන්ට පීඩාවක් එනවා. පීඩාව එන තැන ඔබට ව්‍යාපාදය පුදුන් හිතට එන්න පුළුවන්. හැබැයි සම්මා සංකප්පේ වැඩුණු හිතට ඒක වෙන්නේ නැහැ. දැන් ඔබ දකින්න ඔබලට සම්මා සංකප්පේ වැඩුණාද? දැන් අරහම් පදවිය නිකම් පහළ වෙන්නේ ගන්නේ තියෙනවා. ඥාන අෂ්ටාංග මාර්ගයේ හිත වඩවා ගැනීමෙන් ආධ්‍යාත්මික ධර්මයෙන් වඩවා ගැනීමෙන් ලැබෙන දෙයක්. ඒකයි මම ඔබට මේ විවරය කරගෙන යන්නේ. ටිකක් සරල නෑ. ටිකක් ගැඹුරුයි මේ දාම් කොටස. නමුත් අවබෝධ කරගත යුතු දාම් කොටසක්. මේක එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ අත්දකින්න තියෙන ධර්ම කොටසක්. එහෙම නැත්නම් මේක දැස් පියාගත්තු භාවනාවෙන් විතරක් අවබෝධ වෙන දෙයක් නෙමෙයි. මේක ප්‍රායෝගික ජීවිතෙත් එක්ක සම්බන්ධ කරගන්න දාම් කොටසක්. එහෙම නැත්නම් හිත සංවර්ධන බවට පත් වෙන්නේ නැහැ. තාම කතා කරන්නේ අරහං ගුණසිත පිරිසුදු කරන කියන කවි පදේ. මේක පැය ගණනක් දේශනා කරන්න පුළුවන් දේශනාවක් වෙනවා. එතකොට ඔබට හිතෙනවා නම් කමක් නැහැ. මට මේ අය මේ තරම් වෛර මොකද කියලා ඔබ හිතනවා. මම මොන වරදක් කළාද? ඔව් ඒක හරි. ඔබ මේ භවයේ ඒකට වරදක් කළාට සමහර උපකාරයක් වෙයි කරලා තියෙනවා. හැබැයි ඔබ උපකාරයක් කළා ඔබේ අකුසලයේ ගෙවිලි ඉවර නැහැ. ඔබ උපකාර කරලා තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේ දෙව්දත්තට කළා. ඒකනේ හිතන්න. එහෙම හිතන කමක් නැහැ. හැබැයි මට දෙව්දත්තට උපකාර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මගේ පෙර අකුසලයක් නිසානේ. කමක් නැහැ අකුසලේ මාව වෙත වැටුණා වේ. මට දුක මං ගැන නෙමෙයි. ඔබට හිතන්න පුළුවන් තත්ත්වයේ හිතටම හදා ගන්න පින්නත්. මම නම් කලකිරලා ඉන්නේ මට අහවලු ගැන කලකිරලා ඉන්නේ මට නිවන් දකින්න වෙයි පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ හේතු නිසා නෑ ඒක විතරක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔබ ඔබේ හිත දමනය කරගන්න ඕනේ. මොකද මේ පංචකාම සම්පත්තියෙන් පිරිච්ච ඒ දුවන හඹායන ලෝකේ හිත කෙනෙක් දමනය කරගත්තා නම් එයාට ඒකාන්තයෙන් සම්මාදිට්ඨිය පස්සේ පහළ වෙන සම්මා සංකප්පේ පහළ වෙනවා. මේ අනුත්තර පුරුෂ ධම්මසාරති උනේ වඩවන හැටි කියලා දෙන්න. නමුත් අරහං ගුණය තෝරන්නේ. මට කිව්වොත් අරහං ගුණය තුල තියෙන අනිත් ගුණ ටික තෝරන්න කියලා. මට සම්මා සමාධිය දක්වා ගුණ ටික තෝරන්න පුළුවන්. අන්තර්ගතව පැහැදිලි කරන්න පුළුවන්. භගවා ගුණය කියන එක විග්‍රහ කරන්න කියලා. දුන්නොත් භගවා ගුණය තුල අරහං ගුණය තුල ඉඳලා සියලුම ගුණ අන්තර්ගත හැටි පෙන්වන්න පුළුවන්. සියලුම අධ්‍යාත්මික ගුණ ධර්මතාව ඇතුළත් බව පැහැදිලි කරගන්න පුළුවන්. මට විතරක් නෙමෙයි ඔබත් තමන්ගේ හිත දහමට හැබෑවට නියම කරගත්තා. මොන දහමටද? පරමාර්ථ දහම. ශ්‍රද්ධාව උපදින ධර්ම කොටසෙන් තමයි බුදුරජාණන් වහන්සේ නව ගුණ මෙහි කිරීම, ගායනා කිරීම, බුදු පූජා පැවැත්වීම මේක අවශ්‍යයි. නමුත් ප්‍රඥාවෙන් බලන විට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ පමණක් විශේෂ වෙච්ච මේ ගුණ නමයක් නොවේ. අප තුළත් වගවර්ධනය කරගත යුතු කරගත හැකි කරගෙන ගැනීම අපේක්ෂා කළේ ගුණ නමයක් විතරයි. ඒ නිසා ඔබට දැනෙනවා නම් අනේ මට මේ පීඩාව දෙන අහවල් සංසාරේට මොනතරම්නම් අකුසලයක් ඉවත් කරගන්නවා. ඉතින් ඒක ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න විදිහක් නැහැ. ඒ කාටත් මේ බණ ඇහෙනවා නම් දෙයින්ගෙට මේ වගේ වෛරකාරයෝ ඉන්නවා නම් ගේ ඇතුලේ මොකද වෛරකාරයෝ ඉඳලා මේ වරපොද ටික ඇහෙනවා නම් එයා හිතා ගන්න ඕන මම අකුසලයක විපාක ලබනවා මිසක් කිසිම හේතුවකින් මින්මතුවට අකුසලයක් රැස් කරන්නේ නැහැ. මම අකුසලින් ජීවිතේ අත්දව ගන්නවා. ඉස්සර මම හිතුවේ ව්‍යාපාදයෙන් උත්තර දීමෙන්ම තමයි ජීවිතේම අත්දැකීමෙන් පේනවා ධර්ම ඇසීමෙන් පේනවා නහි වේරේන වේරාණි සම්මන්තිත කුදචන අවේරේන සම්මන්තියේද ධම්මෝ සනත්තව මේක සනත්තනෝ මේ සනාතන ධර්මය තුල අවෛරයෙන් වෛරය සංසිඳව ගන්න පුළුවන් එකම තැනට අපිට ඇවිල්ලා තියෙනවා. ඒකට අපේ ධර්මඥානෙ ලැබිලා තියෙනවා. එපා හිත අනුන්නිට කටා ගන්න. සම්මා සංකප්පේ පහළ වෙච්ච නැති හිත හැම වෙලාවෙම ගැටෙනවා. කායික වශයෙන් අනිත් අයත් එක්ක ගැටෙනවා. කායික වශයෙන් ඔබට අනිත් අය කරන එදිරිවල්කම් කෙරෙහි ව්‍යාපාදිත කරගන්නවා.
වාචික වශයෙන් කායික ගැටීමට වඩා භයානක විදිහට ගැටීම් ඇති කරගන්නවා. මේ සමූහයක් වාසය කරන හැම තැනකම මේක සිද්ධ වෙනවා. අපි හිතනකොට මේක අපේ ගෙදර විතරයි අහවල් ගෙදරයි හදවගියක ඉන්නවා කියලා අපේ ගමේ විතරයි මේ තත්ත්වය වෙන ගම් වල ඕක නැහැ කියලා හිතුවට ගිහින් එකට එකතු වෙලා බලන්න ඕනේ වැඩි. පිටින් ඉන්නකොට පේන්නේ නැහැ. කාලාන්තරයක් යනකොට මේක පේනවා. හැබැයි අර ඉතින් ලිච්ඡවින්ගේ අධිරාජ්‍ය වගේ සත්තා පරිහරණ ධර්මයන්ගෙන් පරිපූර්ණ වෙච්ච තැන් වල එහෙම එකක් නැහැ. ඒ ඉතින් පෙර පිනට මේක වෙච්ච සමූහ කණ්ඩායම් ඉතින් ගෙවල් තියෙනවා. ඇත්තට සමහර ගම් වල එහෙම තියෙනවා පුදුමාකාර සමගියක්. හිතාගන්න බැරි තරම් සමගියක්. සමහර කෙනෙකුගේ අපි හිතමු කෙනෙක් රෝගී වෙලා රෝහල්ගත කරා. ඉතින් රෝහලේ දැන් ගෙදර ප්‍රධානියා රෝහලේ ඉන්නවා. බිරිඳ වැරුනේ. ගමට ආරංචි නහවලා රෝහලේදී මලා. දැන් ගම අඬා ඉන්නේ නැහැ. එයා රෝහලේ ගෙදර එනකොට ගෙදරත් ඔක්කොම අස්පස් කරලා වාස්තු පිටිය සුද්ධ කරලා පාරවලුත් සුද්ධ කරලා බාගරට ගොප්පෑනුත් ඇදලා බලන්නකො ගමක තියෙන සමගිය එක්කෙනෙක් සම්පන්නව මේ වගේ වැඩ කරනවා. එතකොට එහෙමයි එකතු වෙන තැන හරි වටිනවා. ඒගොල්ලෝ එක්කෙනෙකුට එක්කෙනෙක් කවදාවත් කාගවත් අභිවෘද්ධිය දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. හැම වෙලාවෙම අභිවෘද්ධිය දැකලා සතුට වෙනවා. දුක දැකලා හැමෝම කම්පා වෙනවා. කම්පා වෙලා දුකට පිහිට වෙන්න උත්සාහ කරනවා. ව්‍යාපාදයක් නැහැ කොයි වෙලාවකවත්. ඉතින් එහෙම තැනක උපදින්න ලැබෙන එක එහෙම ගයක් තුල ඉඳගෙන නම් මේ බණ අහන්නේ. අනේ අපේ ගෙදර අපි හැමෝම හරි සමගියෙන් ඉන්නේ. හැන්දෑවට හැමෝම එකතු වෙලා අපි කෑම කන තැන කෑම බෙදන තැන කුස්සියට වෙලා කතා කර කර ඉන්නවා. එකිනෙකාගේ දුක සුඛ කතා කරනවා. හිරහිලා නිින්දට යනවා. සන්තෝෂයෙන් අවදි වෙන උදේ එකිනෙක ලරකට ආයුබෝවන් කියගෙන, තෙරුවන් සරණයි කියගෙන, ආගම දහම් තී කරගෙන ආශිර්වාද කරගෙන නැගිටින්න. ඒක හරි සන්තෝෂේට කාරණයක්. ඒකවල පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ බෞද්ධයන් තුළ විතරක් තියෙනවන ගුණ ටිකක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සෑම කෙනෙක් තුළම මේ ගුණ ටික තියෙනවනම් එතන දියුණු වෙනවා. ඒකට ජාතිය ප්‍රශ්නයක් නැහැ, ආගම ප්‍රශ්නයක් නැහැ. දර්ශනීය විතරයි වැදගත් වෙන්නේ. ඒ නිසා බුදුදහම ඒකනේ ආගමක් විතරක් නෙමෙයි. පිරිසකට වෙන් වෙච්ච කොටසක් විතරක් නෙමෙයි. ඒක දර්ශනයක්. දර්ශනීය ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. දැන් පාරේ අපි බැලුවොත් පහුගිය කාලේ පුරාම කීප දැන්න. ඕනම කෙනෙකුට බලන්න පුළුවන්, හසුරු වෙන්න පුළුවන්. දැන් රටක් තුළ වාදය කරනකොට දැන් ඉතින් ADT අපේ නෙවෙයි අපේට වෙනම නීතියක් තියෙනවා කියලා කිව්වට ප්‍රධාන මිනිස්සු බැමිවල අපේ ජාතික වීරයෝ එදා මේ පරදේශක්කාරයින්ගේ රට බේරාගෙන හඳා ගත්තු සටන් වල ස්වරූපේ චිත්‍ර වලට රට ගැන හැඟීමක් ඇති ජාතිය ගැන හැඟීමක් ඇති හැමෝම ඒක දැකලා ජාතික අභිමානය ඇති කරගත්තා. දේශ වාත්සල්‍ය කියන එක ඇති කරගත්තා. මගේ රට මගේ ජාතිය මගේ තහම කියලා තේරුම් ගත්තා. ඒ නිසා ලොකු අවබෝධයකින් අපි ජීවත් වුණා පින්වත්. එතකොට බුදුදහම තියෙන ඒ නිසා සමස්තයක් කරන හැමෝටම පරිහරණය කරන්න. ඒ නිසා අව්‍යාපාදයේ කියන ඔබේ හිතේ තියෙනවා නම් ඔබට මේ වෙලාව හිතනවා මං කායිකව තරහක් නැහැනේ. මට හුඟක් අය අවහෙලකම් කළා මගේ ජීවිතේ. පින්වත්නි ඔයගොල්ලන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි මම ගත්තොත් මගේ ජීවිතේ මේ බණහන ගමන් මම මගේ හිත දිහා බලනවා. මට මේ පැවිදි ජීවිතේ ආපු ගමන් වලට අප්‍රමාණ කරදර කරපු, පීඩා කරපු, අපහාස කරපු, අපහසුකම් ඇති කරපු අය එදත් හිටියා, අදත් ඉන්නවා. ඒකත් ඉඳීවි. මම හිතන්නේ අනේ අය මොන තරම් ලොකු අකුසලයක් කරගන්නවද? ඉතින් මම වෙන මොනවද කරන්නද? නිහඬව ඉවසාගෙන සිටිනවා මිසක මෙහි ආදීනව කියා දෙන්නේ කියොත් ආදීනව කියා දෙන්නේ යන රාගයකමක් නේ. ඒ නිසා ආදීනව කියලා දෙන්න යන්න බැරි අයට අර බුදුහාමුදුරුවෝ කේසිට වදාලා වගේ මහරජාණන් විසක් වෙන මොනව කරන්නේ? ඔහොම මහරජාණන්ට ආශ්‍රයකින් තොරව අර අසේවනාට මරාණන් කියලා අන්න ඒ වගේ අය ආශ්‍රයට අරගන්නවත් බෑ. මොකද ඒ හදන්නව බැරි අය. හදන්නව බැරි එක නාකාරීන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. පින්නත් ඔබේ දරුවෝ වුණත් ඔබ වුණත් ස්වාමියා වුණත් බිරිඳ වුණත් අතහැරිය යුතු තරමට ඔබ පැමිණිලා නම් මේක අතහරින්න ඕනේ. අතහරින්න ඕනේ. අතහරින්නේ කොහොමද කියන කාරණාව බොහොම පුළුල් කාරණාවක්. අපි ඒක ඉරලකුණක් කතා කරමු. ඊළඟට විහිංසා විතර්ක මේ විතර්කයන් ඔක්කොම සමනය කරලා වියලවන්නට පුළුවන් ශක්තිය ඇති වෙන්නේ කොහෙන්ද? සම්මා සංකප්පය තුල. එහෙනම් අපි හැම වෙලාවෙම රත්ත්‍රිත්ව ගමනින් ඉන්නේ. හැම වෙලාවෙම ඇහි කඳුළු දරාගෙන ඉන්නේ. හිත උණු වෙලා හැම වෙලාවෙම ඉන්නේ. නරක පැත්තෙන් උණු වෙලා. හැම වෙලාවෙම ඉන්නේ මොකද නිසාද? අපි ළඟ සම්මා සංකප්පේ නැති නිසා. එහෙනම් ඉස්සර වාරග මෙන්න මේ නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියන මේ දුර්වල අකුසලයන් තිබුණා. දැන් මං හිත දමනය කරගත්තු නිසා මගේ හිත දැන් අරහන් ගුණයට නැමිලා තියෙනවා. දැන් තිබුණු කුසල වැඩි වර්ධනය වෙගෙන එනවා. නොතිබුණු කුසල මාත්‍ර උපදිනවා. දැන් මේ අටවිලි කර පූජා සංඝික දාන කරන නෙවෙයි මේ කතා කරන්නේ. ඊට වඩා වෙනත් ක්‍රම වේදයක් කරනවා. එතකොට සම්මා වායාමී කියලා ගත්තම අර මම කිව්වා සතු වාග් දුස්තරිත ගැන කතා කළා. හේසි සූත්‍රයේ ගැන පැහැදිලි කරනකොට.
එතකොට වාග් දුෂ්කරත වලින් යමෙකුගේ ජීවිතේ මුදවගන්න වාග්ද්වාරේ පිරිසුදු කරලා සීල විසුද්ධිය හදා ගන්න පුළුවන් සම්මා වායාමයේ ක්‍රම හතරකින්ම සම්මා වායාමය ගැන දහමේ කතා කරනවා. ඊළඟ සම්මා කම්මන්තය ගත්තොත් කාය දුෂ්කරත වලක්වලා කායද්වාරේ පිරිසුදු කරලා සීල විසුද්ධිය සම්පූර්ණ කරලා හිත නිවනට යොමු කරනවා. ඒක සම්මා ආජීවී සම්මා වාචා සම්මා කම්මන්ත මේ මාර්ගාංග දෙක පිරිසුදු කරන්නේ නිත්‍යා ජීවෙන් බහැර කරලා සීල විසුද්ධිය සම්පූර්ණ කරලා දෙනවා. සම්මා ආජීව සංඛ්‍යාත මාර්ගාංගයෙන් සිදු කරන්නේ සීල විසුද්ධියයි. පින්නත් එතකොට මෙන්න මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිත දමනය කරන අංශ අංග ගණනාවක් තියෙනවා. මේ විදිහට හිත යමෙක් දමනය කිරීමේ හිලා සමත් වෙනවා නම් ශික්ෂාපදං පින්නත් ඔබට හැමදාම මතක් වෙන්න ඕනේ පන්සිල් සමාදන් වෙනකොට මේ මොන ගුණේද? අනුත්තර පුරුෂ ධම්මසාරදී ගුණය. බලන්න ඔය එකකින් අපි නොදැනුවත්වම හැමදාම කේසී සූත්‍රයේ සිහි කරනවානේ වැඩි වාර ගණන. මොකද පාණාතිපාතා වේරමණී ශික්ෂාපද. අන්න ශික්ෂාපදය ශික්ෂණයටපත් වීම. ඒ කියන්නේ හික්මවා ගැනීම. මොකෙද? ප්‍රාණඝාතයෙන් හිත හික්මවා ගන්න. එහෙම නැත්නම් මිනිස් හිත ස්වභාවික වශයෙන්ම සත්‍යයේ හිතක් හැටියට ගත්තාම ඒ සත්‍යයේ හිත තමයි එදෙහිව එන ඕනෑම කෙනෙක් හපා කන එක, මරා ගන්න එක, පහර දෙන එක. එතකොට නමුත් හිත දියුණු කරගන්න තමන්න මොන දේ කරත් කවරෙක්වත් ඝාතනය කරන්න තුන් විදකවත් හිතක් පහළ වෙන්නේ නැත්තම් අන්න යා අනුත්තර පුරුෂ ධම්මසාරදී ගුණයෙන් අරහන් ගුණයට ළඟා වෙන්නේ කෙනෙක්. ශික්ෂාපද ටික ඔක්කොම එහෙමයි. හිති ගමන් ඒ විදිහට කල්පනා කර කර ඉන්න පින්වත්නි සීලානුසති භාවනාවක්මත් වැඩෙනවා. එතකොට ශික්ෂාපදං සමාධිය. ඒ ශික්ෂාපදයට සමාදන් වෙන ශික්ෂාපදේ සමාධිය එකතු වෙනවා. ආර්යයන් වහන්සේලාගේ අග්‍රතන ඉන්නේ අරහන් පදවියලත් උත්තමයි. බුදු පතේ බුදු මහරහත් ඒ සියලු දෙනාම අරහත් පදවියලා වැඩි. ඒ ගමන සොයාගෙන කල්‍යාණ පුතජ්ජලත් එක්ක එකතු වෙනවා. අන්න එතකොට අරහන් ගුණ පදවියට ගමන් කරගෙන ඉතන ගීත අභ්‍යන්තරික වශයෙන්ම ටික පිරිසුදු කරනවා. මේක එකවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමතුල අරහන් ගුණ වඩන එක කම්මාරෝ රාජපස්සේව නිද්දවේ මලමත්තන. රාන්කරුවා රාණෙහි බැඳී මල ටිකෙන් ටික සෝදා සෝදා ඉවත් කරන්න ආසේ ටිකෙන් ටිකයි මේ හිත පිරිසුදු කරන්න පුළුවන්. ස්වභාවික වශයෙන් මේ හිත අපිරිසුදු හිතක්. අපි එහෙම කියන්නේ කොහොමද? මම අහලා තියෙනවා අපේ හැමෝටම බබාසර විදම්බිකේ කිට්ටක් කියලා හිත පැහැවි හිතන සුළු එකක්. ඒක හැබැයි ඒ කිව්වේ අතීත භවයන්හි කෙලස් ධර්ම ඉස්මතු නොවි අනුසේවී තියෙන මෙලව දරුවෙක් උපදිනකොට. එහෙම නැතු ඒක කෙලස් සංසිඳුනාට තමයි බබාසර විදම්බිකේ කිට්ටක් කියන එකේ හැබැයි අර්ථය දැහිලා ගිහින් තියෙන පින්න. බබාසර විදම්බිකේ කියන්නේ බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාගේ හිත. පැහැවි හිතන සුළු තියෙන හිතක් තියෙන්නේ ඒ උත්තර බුදුරජාණන් වහන්සේ තව බුද්ධ රශ්මාලාව කියලා අපි කියන්නේ. බුද්ධ රශ්මාලාව හැබැයිම ශ්වේත වර්ණයි. නමුත් ඒක බාහිර ලෝකයේ විහිදෙනකොට ඒ කොටස් එක් ගමන් කරනකොට දැන් රුධිර ධාතුවත් එක්ක මිශ්‍ර වෙලා යනකොට රක්ත වර්ණ කියලා. නීල පීත රෝහිත ඔකට මාන්දිෂ්ඨ කියලා පින්නත් බාහිර පිරිසුදු වෙන්නේ එතකොට කාගෙද? ඒ අරහතන් වහන්සේලාගේ ආද මණ්ඩලය. ඒකම ඊට මෙපිටින් ධ්‍යාන මට්ටමට එනකොට හිතේ ප්‍රකාශ වෙලා ගතිය පැහැදිලි හිතේ සුළු ගතිය එනවා. ඒ සිතේ පබස්සර මිදන් ස්වභාවය. පබස්සර මිදන් ප්‍රභාස්වර හිත මතුවේ. පිරිසුදුයි. මගේ හිතේ මොකුත් නැහැ මගේ හිත හරි පිරිසුදුයි කියලා අපි කිව්වට අපිට වචනින් කියනකොට අපි එක එක ක්‍රියාව හා සම්බන්ධව බලනකොට සමහර කොටස් දිහා බලලා හිත පිරිසුදුයි කියලා හිතා ගන්නවා. ඒ කියන්නේ ඒකෙන් රහත් වෙලා කියලා අදහස් දෙන්නේ නැහැ පින්වත්. එයාගේ හිත හරි හොඳයි කියනකොට ආගේ හැටි දුකක් වුණොත් ඒ දුකට පිහිට වෙනවා. එයා කාටවත් ඊර්ෂ්‍යාවක් කවුරු හරි ඉහළට නගිනවා නම් එයාට විතර අත දෙනවා. එයාට රූපෝ දෙනවා, ශක්තිය දෙනවා. ඒ හින්දා අපි කියනවා ඒ හිත හොඳයි. ඒකත් අර ඉහළටම හොඳ වීමේ ගුණවල එකක් දෙකක් තමයි. නමුත් සමස්තයෙන්ම කෙනෙකුගේ හිත හොඳයි කියන්න නම් ඒ හිත අතිශයින්ම හිත පිරිසුදු වෙන්න ඕනේ. අතිශයින්ම හිත පිරිසුදු වෙන්නේ රහතන් වහන්සේ. ඒක අපි හොඳට මතක තියාගන්න. ඊළඟට මම කවියෙන් කිව්වා සම්බුදු ගුණ අවබෝධය දෙවන. තමන්ගේ ජීවිතේ තුලින්ම මීට පෙර දේශනාවක විස්තර කළා තමන්ගේ ජීවිතේ තුලින්ම තමන්ට ජීවිතාවබෝධය ධර්මාවබෝධය කියන මේ කරුණ පහළ වෙනවනේ ජීවිත අත්දැකීම් තුළ අන්න යා ස්වයං අවබෝධය ලබාගත්ත කෙනෙක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම ඔබේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ බණ අහලා ලබාගත්ත අත්දැකීම් නොවේ කියලා මට හිතෙනවා. එහෙනම් ගත්තොත් පීහි විපයෝග දුක්ඛ කියන එක අපි ගමු. දැන් ඔබ දහමෙන් අහලා ඇති. නමුත් දහමෙන් අහලා නැතත් වෙනත් ආගම් වල ඉන්න කෙනෙක් මේ බණ
මගේ දරුවෝ මාව අතහැර යාම නිසා මගේ දරුවෝ මට වෙනස්කම් කිරීම නිසා මං හරියට දුක් ගින්දර හොරද කෙනෙක්. මම ආදරය කරපු තැනින් මට අනාදරයම පීඩාවම ලැබෙන නිසා මගේ ජීවිතය තුළින් තමාගේම අවබෝධයෙන් ආදරය කරන තැනින් දුක උපදිනවාමයි කියන දහම් පදේ තේරුම් ගන්න. කොසල් රජුරුත් මල්ලිකා දේවියගේ සාකච්ඡාව පිළිතුර මතකනේ. අහනවා කොසල් රජුරු මල්ලිකා දේවියගෙන් ඔබ වඩාත් ආදරේ කාටද? ඈ කියනවා මම වඩාත් ආදරේ මටයි. රජුරු කියනවා මමත් ආදරේ මටයි. ඊළඟට අහනවා ඔව් ඔබ වජිරේ කුමරියට ආදරේද? ඔව් වජිරේ කුමරිය මලත් මොකද වෙන්නේ? මමත් මැරෙනවා මට ඒක නම් දරා ගන්න බෑ කොහොමදවත්. අන්න රජතුමනි දැන් ඔබට තේරෙනවා නේද? ඔබට තේරෙනවා නේද? පියතෝ ජායති ශෝකෝ ප්‍රියදෙයින්ම ශෝකේ උපදින බව. පියතෝ ජායති භයං ප්‍රියදෙයින්ම වාය උපදින බව ඔබට තේරෙනවා නේද? අන්න එතුමාට ස්වාමි දීන උපදෙස් දෙනවා. හැබැයි අත්දැකීමකට හසු නොවුණා චින්තනයකට හැරිලා දැන් ඔබට මේ වෙලාවේ හිතෙනවා නම් ඔබ ආදරය කරන අය 100ක් ඉන්නවා කියලා. ඔබට පෙරේ 100 දෙනාම වෙනස් වුණොත් හෝ මලොත් ඒ 100 දෙනාගේම වේදනාව ඔබ විඳින්න ඕනේ. ඔබ උහුලන්න ඕනේ. විශාකාවකින් වරක් භාග්‍යතුන් වහන්සේ අහව නිසා පීඩා විඳින එතුමියකින් අහනවා. අය ඔබේ දරුවෝ වෙනවනේ. අනේ ස්වාමීනි කොච්චර ගන්නද? මම එච්චරකට දරුවන්ට ආදරේ. එහෙමද? එහෙනම් මතක තියාගන්න ඔබ එක මිනිමිලියේ වේදනාව මෙහෙම විඳිනවා නම් ඔබ මුළු ගමේම අය තමන්ගේ දරුවෝ වුණොත් මේ විදිහට ඒ දරුවෝපත් වුණොත් ඔබට කවදාවත් වේදනාවෙන් අත්විඳීමක් නැහැ. අන්න තමන්ගේම අවබෝධය ගන්න හැටි පින්වත් මේ වෙලාව තමන් ළඟ වැඩෙන ගුණ ගැන වැඩි යුතු ගුණ ගැන අවබෝධයෙන් යුක්තව මේ බණ ටික අහන්න. මේ බණ ටික පැහැදිලිවම තදින්ම පපුවට වද්ද ගන්න. බණ පොත ඔස්සේ සියල්ල කටපාඩම් කරගන්න වීර්ය කරන්න එපා. ඒකෙන් ඔබට ඇත්තට ඵලයක් ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන හැම නාදේ පැටලෙනා වගේ ජීවිතේට අත්දැකීම් වදින්න ඔබට ඔබේ ධර්මඥානෙ දියුණු වෙනවා නම් ඒ තමයි මේ නවආරහති බුදුගුණ වර්ධනය. ධර්මඥානයගේ දියුණු වීම කියලා කියන්නේ ඒක තමයි. ඉතින් හොඳට මතක තියාගන්න. එතකොට තමන්ට දැනෙනවා නම් තමන්ගේ ජීවිතේ ඔය ආකාරයට හැම දෙයක්ම තමන්ගේම අවබෝධයෙන් වටහා ගන්න පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේ බොහෝ ධර්ම දේශනා කරේ තමන්ගේම අවබෝධයෙන් යමක් වටහා ගන්නනේ. ප්‍රකට කාරණේ හැටියට කිසాగෝතමී පොත අනන්ත අප්‍රමාණව කියලා තියෙනවානේ. කිසాగෝතමීට භාග්‍යවතුන් වහන්සේ නොමලකීකින් සුදු ඔබ හොයාගෙන යන්නේ කියලා පිටක් කළේ. ඒ ඔබ හොයාගෙන ආවම දරුවා සූපත් කරන්න පුළුවන් නිසා නෙමෙයි. ඇගේම ප්‍රායෝගික අත්දැකීමෙන් ධර්මයේ පිළිබඳ පුදුල අවබෝධයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව තේරුම් අරගැනීම. බුදුරජාණන් වහන්සේ සමහර කෙනෙකුට ඍජුවම දේශනා කිරීමෙන් ඔවුන් ලබාගත් ජීවිත අත්දැකීම් දා ලැබෙන්න තියෙන ජීවිත අත්දැකීම් පිළිබඳ අවබෝධය ලබා ගන්න උදව් කරනවා. ඒතරම් සම්මා සම්බුද්ධ තමයි. කිසాగෝතමීට පැහැදිලිවම සම්මා සම්බුද්ධ සම්මාතුවේ බණකොට සම්බුද්ධ ස්වයං අවබෝධය. ඒ ස්වයං අවබෝධය ඈතම නගා කරගන්නට භාග්‍යවතුන් වහන්සේ ඊට කඩ හදලා දුන්නා. අන්න ඒ නිසා පින්නදී ඔබට ජීවිතයේ මේ වෙනකොට ලැබිලා තියෙන අත්දැකීම් හොඳටම ප්‍රමාණවත් චතුසත්‍ය ධර්මය අවබෝධ කරගන්න. දුක පැත්ත විතරක් ගත්තත් එහෙමයි. ඊළඟට ඔබට හැම දුකක්ම ලැබුණේ ඔබ ආස්වාදයේ සොයපු තැනින්ම නම් ඔබට වර එක කලක ආස්වාදයේ සතුට දුන්න තැනකින් නම් පිටත් ඔබ අන්න ආස්වාදයේ තුනේ ආදීනමේ මට විඳින්න සිද්ධ වෙනවා කියලා හිතනවා ඔබ ඊළඟට ආස්වාදයේ ලැබෙන තැනක හිත පවතින හෝ ආස්වාදයේ ලැබෙන තවත් දේවල් ලැබෙන්න හෝ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔබ හිතේ නිස්සරණයට එනවානේ. මම හැම විටකම සිහි කරන්නේ ඔය පරම තුනනේ පින්නත් නිස්සරණ සාරණ කියලා කියන්නේ. ආස්වාදයේ ආදීනමේ නිස්සරණයේ තුන එකට පෙර ගහ ගන්න බැරි වුණොත් එයා ආස්වාදයේ සමහරු ආස්වාදයෙන් හිර වෙලා ඉන්නවා. සමහරු ලෝකේ ආදීනමෙන් හිර වෙලා ඉන්නවා. ඉතින් එතනින් එපිටට තුන්වෙනි දරට යන්නේ නැහැ. ආස්වාදයේ තියෙන කොටත් නිස්සරණයට හිත පැමිණෙන්න ඕනේ. කවදා හරි මට මේ තියෙන හැමදේම නැති වෙලා යන්න පුළුවන් මං ඒ නිසා හිතින් අතාරින්න ගතින් ඒව පරිහරණය කරනවා. අන්න ඔබ නිස්සරණයට ගිහිල්ලා ආදීන වේලක වැළපෙමින් අඬමින් දොඩමින් සමහරට පිළිමිලා මාත්‍රකට යොමු වෙමින් වෙනත් නොඑක ආකාර දේවල් කරමින් කල් ගෙවනට වඩා නිස්සරණ ඉස්සෙල් උත්තර ගන්න පුළුවන් හරි වටිනවනේ. දැන් තිසරණ සරණ යාමත් ඔය විදිහමයි. බුදුන් සරණ ගිහින් වන්දනාමාන කරන විදිහට වැඩන්නේ එයාලගේ ධර්මයේ නැත්තා. දැන් මේ කතා කරන්නේ ධර්මයේ පිළිතුර ගන්න කොහොමද? ධර්මයේ පිළිතුර ගත්තේ ඒක ඉවරක් නෑ. ධර්මයේ දැනගත්තේ ඒක ඉවරක් නෑ. ආර්ය සංඝ සෝමන කොට වඩන්න. එතකොට බුදු සරණ කියන්නේ ධර්මයේ දැකිය යුතුමයි. ධර්මයේ දකින අය සංඝ ගුණ වැඩි යුතුමයි. සංඝ ගුණ වඩන අය
නිවනින් නිවිය යුතුමයි. එහෙනම් ඒ කියන්නේ පැත්තට ආපහු යම්. නිවනින් නිවෙන අය සංගුණ වැඩි යුතුයි. සංගුණ වඩන අය ධර්මය දැකිය යුතුමය. ධර්මය දකින අය බුදු සරණ ගිය අයමය. ඕක දෙතුන් පැත්තට ආපහු ගන්න පුළුවන්. තුනුරුවන්ට මොකද වෙනම ගන්න තියෙන කාරණාවක්. මෙන්න මේ ටික අවබෝධ කරගත්ත එක නම් සම්මා සම්බුද්ධ ගුණයනේ. එහෙමනම් දැන් තමන්ගේ ජීවිතය තුළ දුක අවබෝධ වෙලා කියනවා නම් සැපය විඳලා කියනවා නම් නිස්සරණේ අගය ඔබට වැටහිලා කියනවා නම් අන්න පින්නත් ඔබගේ හිත සම්බන්ධුණක් වේගෙන ඉනවා. විදුනන ගුණ මගේ නුවණස වඩන. එතකොට දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලමයි පින්නත් මේ විද්‍යාචාරණ කියන ගුණ යුගල වැඩෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඒක බොහොම මැනවින් දේශනා කරලා තියෙන සූත්‍ර දේශනා කීපයක් තියෙනවා. සම්මාදිට්ඨි සම්මා සංකල්ප ආදී ගුණ ටික කල්පනා කරාම ඒවා මේ විද්‍යාව වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අඳුනන අතරේ ඉතිරි ගුණ 6ම චරණ ධර්ම වශයෙන් අඳුනන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවීමම තමයි මේ විද්‍යාචාරණ කියලා කියන්නේ. අනිත් පැත්තේ මේක බොහොම පුළුල් ලෙස විග්‍රහ කරන්න තියෙන කාරණාවක්. එතකොට යමේ අවිද්‍යාව දුර වෙනවා. තරණේ වැඩෙනකොට සංකරණය නවතිනවා. මොන සංකරණයද? සංසාර ගමන නවතිනවා. මේ විදිහේ ඉමක් කොටක් සොයාගෙන ඉන්නේ ඔබ මේ උතුම් ගමන පිටත් වෙලා දැන් සෑහෙන දුරක් ඉතා වැදගත් අනේකල් කියලා සිටිනවා. මේ සංදි ස්ථානයේදී කවුරුටත් ඉදිකම යාමනෝ ඔබ මෙතෙක් පැමුණුනේ සංසාර මාර්ගයේ නම් ඔබ දැන් සංසාර මාර්ගයට හිත කියන්නට වෙලාවයි. නිර්වාණ බඳුනක් බවට පත් කර ගන්න වෙලාවයි. රන් බඳුනක් වන්නේ කෙසේද කියන මූලික කාරණාවයි. අද දවසේ මේ ධර්ම දේශනාව වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් සපයන්නේ මා ආරම්භයේ සිහිපත් කළ මතුගම ඕවිතිකර සුනන්ද මාවතේ පදිංචි ජයවර්ධන ලියනගේ දේවිකා ප්‍රියන්ති පින්වත් මහත්මියයි. එම ධර්ම ශ්‍රාවිකාව පින්වත් ඔබට අපට මම ධර්ම දේශනාව ආරම්භයේ සිහිපත් කළා වගේ මේ ධර්ම දානමේ පින්කම තුලින් අපේක්ෂා කරන ශක්තිය අරමුණ හැටියට දේශකයන් වහන්සේ හැටියට මා ඇතුළු සමස්ත මහා සංඝ රත්නයේම නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා කියලා ශාසන මාමක ප්‍රාර්ථනාවකින් යුතුනේ තමන්ගේ පුණ්‍යානුමෝදනාව. ඔවගේම දාමිනී සරත් මාලිකාරච්චි ඔවගේම ජේ.එල්.පී. දේවිකා කියන මේ දෙපළගේ විවාහ ජීවිතයේ 31 වන වර්ෂයේ සිහිපත් කරමි. ආශිර්වාද ලබා ගන්න. ඔබ දෙපළ ජීවිතය අවබෝධ කරගන්න අර මං කිව්වා තමන්ගේ ජීවිතය ලබන අත්දැකීම් තුලින් ඔබ එකිනෙකාගේ ජීවිතයට පෑහේ ජීවිතය පවත්වාගෙන යනවා. සරත් මහත්මයා දේවිකා මහත්මියගේ ජීවිතයේ තියෙන විවිධ ඕනෑපාකම් පිළිබඳව අවබෝධයක් ඇතුව ඇතැම් වෙලාවට තමන්ගේ සමහර සංකල්ප පෞද්ගලික ආකල්ප විවාහ ජීවිතයක අරමාගේ ඕනෑපාකම් රුචි අරුචිකම් හොඳින් තේරුම් අරගෙන එකිනෙකාට ගැළපෙන විදිහට සාකච්ඡා මාර්ගයෙන් යම් කිසි දේවල් තියෙනවා නම් නොගැලපෙන ස්වභාවයේ දේවල් ඒවා සාකච්ඡා කරලා පවත්වාගෙන ඊටමත්ම සෝභාවමත් ජීවිතයක් ගත කළ නිසා ඉදිරි ආනුභව බලයෙන් දෙදෙනාගේ ජීවිත අවබෝධය ඇතිව තවදුරටත් ලෞකික ජීවිත වශයෙන් අතිසුඛ අනනුසුඛ භෝගසුඛ අනවද්‍ය සුඛ වශයෙන් සපන්හිත ජීවිතයක් ගත කරමින් අන් අයටත් එවැනි ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන සහයෝගී ශක්තිය ලබා දෙමින් ඉදිරියට ගමන් කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. තව විශේෂ ප්‍රාර්ථනාවක් තියෙනවා. ලබන අප්‍රේල් මාසයේ පින්වත් ජනක සම්පත් ගන්න බලාපොරොත්තු වෙන දෝණි මේ ධර්ම දේශනාව අහන්න. දුරටත් වඩා කුසයින්න දරුපැටියා මේ බණ අහන්න ඇති කියලායි අපි කල්පනා කළ යුත්තේ විශ්වාස කළ යුත්තේ. ඒක විග්‍රහ කරන්නට තවත් දේශනාවක්ම කරන්න ඕනේ. ඒ තරමටම අපිට වඩා බලවත් ලෙස කුසක් තුළ ඉන්නා කෙනෙක් මේ බාහිරින් කරන හොඳ දේවල් වේවා නරක දේවල් වේවා සිතුවිල්ලෙන් පවා බලවත් වෙන අඳුර ගන්න පුළුවන් පොද ඉන්න දරුවෙකුට මේ ශක්තිය. ඒ නිසා ආදරණීය දියණියනි ඔයාට අපේ දේවිකා මහත්මිය සරත් මහත්මයා ආදී දෙපළ බලාපොරොත්තු වන ආකාරයෙන් ඊටාම වාසනාවන්ත දරු සපතක් ලැබිලා. දිනවල මිනි පහනක් බබළුවන්නට ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ගුණයෙන් වැඩෙන වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවායි අපි අවත ප්‍රාර්ථනා කරනවා. ඔතන ඕවිතිකල බදුගම සනසනන්තුේ කාර්ය මණ්ඩලයට ඒ වගේ මේ සමාජිකත්වයට හැමදෙනාටත් තෙත් ප්‍රාර්ථනා කිරීම තාමත් ආදරයෙන් කරන තවත් ප්‍රාර්ථනාවක්. ඒ වගේම අභාවයකටපත් වෙච්ච ජේ.ආර්. සමරබන්දු, ජූලිස් මාලිකාරච්චි යන පියවරුන්ට සාචාන්දා සමරබන්දු, W.D. ප්‍රේමවති මෑණිවරු නැතුළු සංසාරගත සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පිපමවන්නට බලාපොරොත්තු වෙනවා.
අපි සහෝදර සහෝදරයන් සහ සියලු ලෝකැසියන්ට ධර්ම අවබෝධය සඳහා නිරුක්ත රෝගී සම්පත ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එබඳු උදාර ප්‍රාර්ථනාවන්ගෙන් අපට ආශිර්වාද කළ වගේම ධර්මයක් දෙසන්නට අසන්නට අවකාශ සලසා දුන් පින්වත් දේවිකා මාත්මිය ප්‍රධාන සියලුම සම්බුදු පිරිසට ඒ ප්‍රාර්ථනා දෙකසින් ඉෂ්ට සිද්ධ වේවා නිවනේ අමාතර විවෘත කරගන්නට මේ පුණ්‍ය ශක්තියේ පාරමිතාවක්ම වේවා කියලා අධිෂ්ඨාන කරමු. ඔබ හැමතෙම සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු කීර්තයි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු කීර්තයි. සාදු සාදු සාදු. මේ පාමුල ධර්මානුශාසනාවයි නිමාවටපත් උනේ. අපි බුදු ගුණ ගැන මම හිතන්නේ මේ තරම් දේශනාවක් මීට පෙර අහලා තිබුණේ නැහැ. බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි ඒ සත්ගුණයෙන් සෙත් වේවා මේ ආදී කොටගත්තු බුදු ගුණ සත්‍යයනා කිරීමට හුරු වුණු සමාජයක් අපේ බෞද්ධ ප්‍රජාව. ඉතින් මේ තුල නියම සත්‍ය ගැඹිලා තිබුණා බුදු ගුණ සත්‍යයි ඒ තුලින් අපිට ආශිර්වාදයක් ලැබුණා. ඉන් එහාට යන්නට වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ඉන් එහාට යන්නට බුදුරජාණන් වහන්සේ පෙන්නු මාර්ගය අපට වැහිලා තිබුණේ. ඒ වෙච්ච දොර තමයි නැත්නම් මේ කවුරුව තමයි අද බුදු රැසින් අපේ හාමුදුරන් වහන්සේ විසින් ආලෝකමත් කරමින් විවර කරන්නට යෙදුණු. ඉතින් මේ දේශන මාලාව අපවැත්තෝ අදින් මම හිතන්නේ මීට පෙර ආතු වැඩසටහනුත් ඔබ කීතේ අදින් ධාරණය කරගත්තු ඇත්තෝ බුදු ගුණ සත්‍යක්‍රියාව විදිහට දාගන්නවා එහා ගිය වැඩ පිළිවෙලක නිරතවන්න අනිතන් කරගන්නවා ඇති. තවදුරටත් ඒ සාකච්ඡාවකට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මානුශාසනාව නිමාවට පත් වෙන මොහොතේ පූජනීය අපේ කැටවලේ මාලෝක නායක හාමුදුරුවෝ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබා මේ පාමුල ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. කරනවා අපේ හාමුදුරුවන්ගේ අනුශාසනා ලබන්නට මේ අවස්ථාවක් කරගන්න. ඒ නිසා දවසේදී ඒ උතුම් භාගයයි ඔබට මේකයි තුළදී හිමිවන්නේ. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ මේ පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය කැටවලේ මාලෝක අපේ නායක හාමුදුරුවන් වහන්සේව පිළිගන්න ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. අද ඉරිදා දවස් 21 වෙනිදා ඊළඟ සතියේ ඉරිදා තමයි පුරපසළොස්වක පොහොය නැති පුරපසළොස්වක පොහොය. ලබන සතියේ පුරපසළොස්වක පොහොය වෙනුවෙන් අප යාම සූදානම්ව සිටින විශේෂයෙන්ම FM රේඩියෝ පැත්තේදී අප මෙවර මෙරිට් පුරපසළොස්වක පොහොය කේන්ද්‍ර කරගෙන සිදුවෙනා වූ වැඩසටහන් මාලාව සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ඓතිහාසික බලංගොඩ කූරගල දිවාගෝහා රාජමහා විහාරස්ථාන භූමියේ සෙල්මාන් පෙරත් ඔබට සිහිපත් කරලා තිබෙනවා. රාජමහා විහාරස්ථානයක් කිව්වට කිසිම විහාරස්ථානයක වර්තමානයේ අපට භාවිත කරන්න පුළුවන් කිසිම දෙයක් මේ භූමියේ නැහැ. විදිහට ඒ පූජනීය චෛත්‍ය රාජරණ වහන්සේ තිබෙනවා. ඒකල්ලෙන් සහ චෛත්‍ය රාජරණ වහන්සේ පමණ කොටසක් පමණයි තාම ඉතුරු වෙලා තිබෙන. ශිලා ලිපිය සෙල් ලිපිය තාම තිබෙනවා. ඒ අතරතුර වෙනත් බලවේග සඳහන් වැඩසටහන් පූජනීය නෙල්ලිගල හාමුදුරන් වහන්සේගේ අනුශාසනා කරලා කරගෙන උන්වහන්සේගේ භාරකාරත්වය එන්නා වූ කෝරගල සංවර්ධන කටයුතු වලට උදවීමක් වශයෙන් මෙවර අපි කූරගල පුදබිමේ සිට පොය වැඩසටහන ශ්වේත පූජා වැඩසටහන සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂත්වයක් තිබෙනවා. ඒ දින සවස් 4ට අපි මේ පුදබිමේ නව චෛත්‍ය රාජානන් වහන්සේ නමක් විසා අසිදිසි සුගත ශාක්‍ය මහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීමේ පින්කම් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ පින්කමට සමගාමීව ශ්වේත පූජා උදෑසන සිල් සමාදන් වීම ආරම්භ කරනවා. උදෑසන පූජනීය වල්පල ගෞතම ස්වාමීන් වහන්සේ විසින් උදේවරුේ සිල් වැඩසටහන මෙහෙවන ලබන අනුශාසනා කරන උන්වහන්සේ ඉන්පසුව දහවල් සම්බුද්ධ පූජාවෙන් පසුව ධර්ම දේශනාවන් පැවැත්වෙනවා. මෙත් රේඩියෝවේ අපි බණ කියන ස්වාමීන් වහන්සේලා මොළගනවත් චන්දසිරි ස්වාමීන් වහන්සේ ආදී කොටගත්තු ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. ඉන්පසු සන්ධ්‍යාවෙන් සවස් 4ට සෑයට මුල් කර තැබීමේ මහා පින්කම සිදු කරනවා. ඉන්පසු සවස් පූජාව මැදිරිගිරිය පුණ්‍ය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරලා රාත්‍රී 7ට පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව අන්තර්ගත දිගු දේශනාවක් ඔබට ශ්‍රවණය කිරීමේ අවස්ථාවක් උදා වෙනවා. ඒ නිසා අපි අපේ ශ්‍රාවකයන්ට ආරාධනා කරනවා පුරපසළොස්වක පොහෝ දිනේ ලංකාවේ සතර වටින්ම ඒකරාශී විය යුතු පුදබිමක් කෝරගල එක පැත්තකින් අපි මේ නැවත අපේ බුද්ධ උරුමය සම්බුදු උරුමය නැත්නම් අපේ බෞද්ධයන්ගේ උරුමයක් රකින්නට එකතු වෙන අවස්ථාවක් ශීලයක පිළිපද අනෙක් වශයෙන් අපට අපේ අනාගතයේ වෙනුවෙන් මේ සිද්ධාස්ථාන ගොඩ
නැංවීමට උරදින පින්කමක් ලෙසිනුත් මේ හඳුන්වා දෙන්නට පුළුවන්. රහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියක සිදු කෙරෙනා වූ උතුම් පින්කමක් ලෙස දකිමින් මේ සඳහා ඒක රාශී වන්නට ඔබට පින් සිතින් ගෞරවයෙන් ආරාධනා කරමු. ඒ වගේම අපි පූජනීය කැටබල හේමාලෝක නායක හඳුන් වහන්සේ වැඩ ඉන්න මේ පුණ්‍ය භූමිය ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ පුරපසළොස්වක පොහොය දිනේ වෙනදා පෞගේ කාලේ පොහොය වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක නොවුණා මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා. ඒ නිසා මෙවර පුරපසළොස්වක පොහොය සුපුරුදු විදිහටම පොහොය වැඩසටහන සීල සමාදාන වැඩසටහන මේ භූමියේ සිදු කරන්නට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපි හඳුනන අපි සාකච්ඡාව මේ පිබිදීම ගැන දැන් එළඹෙන්නේ අප්‍රේල් මාසයේ බක් මාසයේ අටකොටු පිරෙන මාසයේ ඉන්පසු අපේ පින් ඇත්තෝ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිෂයෙන් ප්‍රතිපත්තියෙන් පින්කම් සිදු කරන්නට පෙළඹෙන පුණ්‍ය නිධානයක් මඟ වුණු මාසයක් තමයි අපට වෙසක් පුරපසළොස්වක පොහොය. ඉතින් පසු එළඹෙන කාලයම ඉතුරු මාස කිහිපෙම දීර්ඝ වශයෙන් පින්කම් රාශියක් සිදු වෙන කාලය නිසා පූර්ව ආරම්භයක් වශයෙන් මාර්තු මාසයේ හොඳ ශක්තියක් උපදවාගෙන බෞද්ධයන්ට නැවත නැගී සිටීමට ඒක නැගී සිටින කෙනෙක් ඇති පොළොව අරගෙන නෙමෙයි හිත දමනය කරගෙන ශීලවන්තව නැගී සිටීමේ අවස්ථාවයි නිර්දාරණය අපි හඳුන්වනවා. වාසනාවන්ත ධර්මකාමී සදහවත් නිර්වාණ අභිලාෂයෙන් හිත පුරවගත් පින්වත්. පින්නත්වල හැමදෙනාටම සුපුරුදු විදියට ඒ සදා සිත ශාන්තියේ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාවේ සමාරම්භයේ තබන්නට කැමැති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා මහණෙනි මම පුරාණ අංජසක් මතු කර දීම පමණයි කරන්නේ කියලා. අංජස කියලා කියන්නේ පින්වත්නි මාංජසාවක තැන්පත් කළ නිදානයක් වගේ කියන අදහසයි. එතකොට වටිනා කියන මාංජසාවක යම් කෙනෙක් නිදානයක් තැන්පත් කළාම නිදානය කියන එක තැන්පත් කරන්නේ මේ මොහොතට ගන්නට නෙවෙයි යම් කිසි මතු කාලයක ප්‍රයෝජනයට ගන්න. එහෙනම් දන් දීමත් අපි නිදානයක් වශයෙන් සලකන්නේ ඒ නිසානේ. අංග සම නිදානය කියයි අනුගාමික නිදානය කියයි ඔය විදිහට මේ නිදානයක් ඉස්මතු වන්නක් වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා මේ චතුස්සත්‍ය ධර්මයේ නැවත ලෝකයට ඉස්මතු කර දීම. ඒ වගේම දැන් වරුණ පුතා සිහිපත් කළා වගේ කෝරගල වැනි ඓතිහාසික පුණ්‍ය භූමි රහතන් වහන්සේලාගේ පහස ලැබූ රහතන් වහන්සේලාගේ අධ්‍යාත්මය තුර සෝභාවමත් වුණු රමණීයානි අරඤ්ඤානි යතර රමති ජනෝ විතරාගාරමිසන්ති නතේකාම ගවේෂණෝ කියලා වදාළ ආකාරයට මහත් වූ රමණීය භූමි භාගයක් හැටියට තිබිලා පශ්චාත් කාලීනව විවිධ ආගමිකයන්ගේ විවිධ ලබ්ධීන්ගේ විවිධ ජාතිකයන්ගේ ග්‍රහණයට හසු වෙලා විනාශ ස්වභාවයට පත් වෙමින් යන තිබිට තන නැවත ඉස්පතු කර ගැනීම සඳහා තමයි අපේ පූජනීය වතුරු කුමරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ අනිකුත් මහා සංඝරත්නයේ සහායකත්වයෙන් යුක්තව නැවත පුරුදු කරන්න කල්පනා කරන්නේ. ඒ සඳහා නැවත අපේද හදපිරි ආශිර්වාදය ප්‍රණාමයේ ගෞරවය පිරිනමමින් ඉන්නටි ඔබ හැම දෙනාට මේ සඳහා දායක වෙන්නට අපි ඊටාම ආදරෙන් ඊටාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. මුලින්ම වශයෙන් කාය ශාස්ත්‍ර වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දවල්ත සෑරදුන් වහන්සේ නමක් ඉදි කරලා අර යට ගිය උතුම් වූ ධර්මයට උතුම් වූ ශාසන පරියත්ති ශාසනයට පණක් දෙන්නට ජීවයක් දෙන්නටයි ඒ උතුම් පුණ්‍ය භූමියේ ඒ ප්‍රතිසංස්කරණ කටයුතු රොහත් නව සෑරදුන් වහන්සේට මංගල ශිලාව පිහිටුවන්නේ. ඉතින් ඒ සඳහා අපට මූලික මූර්ත වශයෙන් උදව් උපකාර කරන්න පුළුවන්. ඒ සඳහා මේ ඉරු දිනත් අපි ආරාධනා කරනවා. හැකියාව ශක්තිය ඇතිවෙතෝ කෝරගල වෙහෙර බිමට එදාට සම්ප්‍රාප්ත වේ ඒ සිරුණ වැඩසටහනට සහසම්බන්ධ වෙන කරුණු අද රාත්‍රී කාලයේ අහන්න දකින්න ලැබෙවි. මේ දේශනාව අවසානයේදී අහන්න දකින්න ලැබෙවි ඔබ සම්බන්ධ වේතු ආකාරය. ඊට අතිරේකව දැන් පුරා අවුරුද්දක්ම මේ ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේට ශ්‍රී සමාදන් වෙන්න හුරු පුරුදු වෙච්ච ලංකාවේ නන්දසී පැවිදි පින්නතුලාට එන්නට ඉඩකඩ ලැබුණේ නැහැ. පා කල්පනා කළා ආරක්ෂක විධිවිධාන යටතේ හෝ මෙවර පසළොස්වක පොහොය මේ පුණ්‍ය භූමිය තුල ක්‍රියාත්මක කරන්නට ඕන කියලා. මොකද සමහර කෙනෙක් දැන් මේ ස්ථානයේ තියෙන වැඩසටහන හුරු පුහුණු වෙලා එයි එක ගමන් මඟ යන කල්යාණ මිත්‍ර පිරිසක ගුණ ගැහිලා දැන් වෙන කොහෙවත් තැනක සීල් සමාදන් වෙන්න නොයා ගෙදරට වෙලා ඉන්න පිරිසකුත් තියෙනවා. ඒක තැනක් නිශ්චිතව තෝරනකොට තැන් තැන් වලට ගිහින් ඉඩකඩ ලැබෙන තැනින් කොරෝනා වසංගතයේ ප්‍රතිකාර වශයෙන් කරන යම් යම් දේවල් සාධනය වෙන තැන් වලට ගිහින් සීල් සමාදන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ඇත්තන් බොහොම කාලයකට පස්සේ එකකට අපේ දැක සැපදුක බලා ගන්නත් ඔබගේ රූපකාය ගුණකාය ආශිර්වාදකාය කියන අපිට තබා ගන්න අවස්ථාවක් ඇතිද මම දකිනවා.
මේ පසුස්සක පොහොය. ඉතින් මේක කලින් අපි නවනියම කරලා උපාධක ධාරාලිකව සංවිධානය කළ නිසා මිසක නැත්තම් මට හිතේ ආශාව හරියට තියෙනවා පූර්වකට යන්න කොච්චර අපහසුතාවක් තිබ්බත්. එහෙම වුණත් මගේ ආශිර්වාදයෙන් මේ වෙලාවේ පිරිනමනවා ඉඩ කඩක් ලැබුණොත් බලනවා කොහොමද. රැයටවත් යන්න පුළුවන්. ඉතින් අපේ සියලු සදහවතුන්ව මතක් කරනවා මේ වැඩසටහන වෙනුවෙන් ඔබට මුවාවර තරඳකම පැමිණීම අවශ්‍යයි කියලා. ඒ වගේම ඔබට පැමිණෙන තැන අත්දෝවණය කරගන්න අවශ්‍ය කරන පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම ඒ සෞඛ්‍ය ආරක්ෂිත අනිකුත් වැඩ පිළිවෙලවලත් අපි පැමුණුනහම සාකච්ඡා කරනවා. දැන් අපි නැති ඔබට ඉතාමත් මානසිකාත්මක ගෞරවයෙන් ආරාධනා කරනවා. කාලයකට පස්සේ අවුරුද්දකට විතර පස්සේ ඔබ අපි මොන ගැහෙන පසළොස්වක පොය ප්‍රයෝජන ගැනීමට මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙන්නට කියන්නේ. මේ ඇරයුම ශ්‍රද්ධාවෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්න් වහන්සේ නමක් විදිහට මේ බුද්ධ දේශනාව සමාජගත කරන්නට වටිනාම දවසක් විදිහටයි අපේ බෞද්ධයෝ පුර පසළොස්වක පොය සැලකන්නේ. ඉතින් මේ දවස තුලදී අපට මේ ශක්තිය Taman තුල ඇති කරගෙන ආධ්‍යාත්මික ශක්තිය Taman තුල පුබුදු ආලන්නට තියෙන අවස්ථාවක් තමයි මේ සීතාවත් ඔබට නැවතත් සුපුරුදු අපගේ ක්‍රම රටාවට අනුකූලව සෞඛ්‍ය දීතිනුත් පිළිපදිමින් Tamanට ආරක්ෂාව සපයාගෙන සලසාගෙන මේ උතුම් කටයුතු වලට දායක වෙන්න පුළුවන්. අපි ආරාධනා කරනවා ගම්පහ මිරිසත් ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ එකතු වෙන සිල් සමාදන් වෙන පින්වතුන් ඒ වගේම කුරගලට එකතු වෙන රටේ සමස්ත සමාජයටම ආරාධනා කරනවා පොදුවේ. මොකද මේ හැම දෙයක් තුලින්ම අපි අපේ හිතයි හදන්නට උත්සාහ කරන අවසාන වෙනකම් අහගෙන ඉන්නකොට දැනුනේ අපේ හාමුදුරනේ අද දේශනාව ඔබ වහන්සේ සිහිපත් කළා මෙන්න මේ කාරණා ඉලක්කකට දේශනා කළේ කියලා මට හිතුනේ. නෑ මේ අද දේශනා කළේ හෘද සාක්ෂිය ගැන කියලා. හෘද සාක්ෂිය ගැන කරපු දේශනාව. අපි කාට අර මේ බොරුව කිව්වත් මොන විදිහට කාට ක්‍රියා කළත් අපි දන්නවනේ අපි කියන්නේ. අපේ හිත දන්නවා අපි කියන්නේ. ඒ නිසා හිතට බොරු කරන්න බෑ කියලා කියන විතර බොරු කරන්න පුළුවන් දෙයක් කියන එකට අපි අභිහාම්තරකින් අහලා දැනගන්නෙමු. ඉතින් ඒ නිසා හිත මේ විවිධාකාර අරමුණු පස්සේ යනවා. සමහරවිට අදල ගැට ගහ ගන්නවා. සමහරුන්ට ගැට ගහ ගන්න විදිහක් නැහැ. විදිහ දන්නේ නැහැ. එහෙම හිත මෙල්ල කරන කේසී අශ්වය දමනය කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පක්ෂයයි සඳහා සංසිඳවන ආකාරයක් සිහිපත් කරන්නට යෙදුණා. ඒ ශ්‍රාවකයන් අතර ඉන්න අපි අපේ හිත කුමන ආකාරයෙන් මෙල්ල කරගත යුතුද කියන කාරණයට හොඳ කදිම පාඩමක් අනුශාසනාවක් තමයි අද දේශනාවේදී අපට අහන්නට ලැබුණේ. මම හිතන්නේ ඉතින් මේ වැඩසටහන තමයි දේශනාව අහපු අපේ ශ්‍රාවකයන්ට හිතට එකගව සත්‍ය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව ඇති. මේ අකුසල් වලින් මිදෙන්න ලොකු වුවමනාවක් ඇති. අපි හඳුන්නේ නිසා ඒ හිතට ලබා දෙන්න පුළුවන් ජීවය තමයි ධර්මය කියන මට හිතෙන්නේ. මොහොතේ ඔබ වහන්සේ තවත් විග්‍රහ කරනවා නම් වඩාත් වැදගත් ඒ කියලා. මොකද අපි මොන දේ කරන්නට උත්සාහ කරුවත් ඒක සාර්ථක වීමට හිතේ තිබෙන ස්වභාවය බලපානවා නේද ස්වාමීන් වහන්සේ? පිටවත් වරුණ පුතරුණනි ඒකට හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා දේශනයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කන්දරක සූත්‍රය කියලා. මේ කන්දරක සූත්‍රයේ පුරාවට විග්‍රහ වෙන්නේ මිනිස් සිතේ තියෙන විවිධ විෂම ස්වභාවයන්. සත්තුන්ගේ තියෙන ස්වභාවයන් සමග සසඳලා විග්‍රහ කරන පාඩමක් ඒක. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා සත්තු හරි ප්‍රකටයි. ඔන්න දේශයක් ආවොත් ඒ දේශය එවලෙම ප්‍රකට කරනවා. ඒ දේශය ප්‍රකට කරනයි කොරවීම දෙනීමේ කෙරවීමේ පැන විකා ගැනීමේ සතුටක් නැවතකෝ ඒ සතුට ඔහුගේ ශරීරයේ අඩුකාරණේ වලිගයේ ඇති සතු වලිගයේ වෙනීමෙන් හෝ එයාගේ සතුට ප්‍රකාශ කරනවා. එයාගේ දේශය ප්‍රකාශ කරනවා. ඔය විවිධතාවෙන් සතුන්ගේ හරි ප්‍රකටයි කියනවා. කන්දරක සූත්‍රය තමයි හොඳම සූත්‍රය. නමුත් මිනිස්සුන්ගේ ස්වභාවය එහෙම ප්‍රකට නැහැ. මිනිස්සු ගැන අරමක් කියපු විදිහම කියන එකක් හිතනවා තව එකක් කියනවා තව එකක් කරනවා එහෙමයි. එතකොට අපි මිනිස්සුගේ හිත ඇතුලේ ද්වේෂය තියෙනවා. නමුත් ද්වේෂය නැතුව වගේ ඊර්ෂ්‍යාව තියෙනවා. ඊර්ෂ්‍යාව නැතුව වගේ නම් කාරුණික වචන කියාගෙන යනවා. එහෙමයි. අර මధుතිෂ්ඨති ජීවාක්‍රේ හෘදේතු හලහනක් කියලා ලස්සන වාක්‍යයක් තියෙනවා. දිවාග දීපෙනි වගේ හදවත හලහන විශයක් බදල් කියනවා. ඒකේ මිනිස්සුගේ හදවත හරි විෂමයි. හරිම රියාකුලයි. එතකොට තව කෙනෙකුට හිත තේරුම් ගන්න අමාරුයි. වචන අහලා හිත තේරුම් ගන්න හොඳ නැහැ. ක්‍රියාව දැකලා හිත තේරුම් ගන්නත් හොඳ නැහැ. සමහරවිට අපි හිතමු යමකට යමක්
අදහස මොකද්ද කියන එක තේරුම් ගන්නට කල්පනා කරලා ඒක හොඳින් විමසලා බලමු. පස්සෙන් කාලෙකදී උදව් ගත්තොත් කියලා වැටෙනවා. මෙයාමට උදව් කරලා තියෙන සත්භාවයෙන් නෙමෙයි. අපි වටෙන් කියන්නේ සත්භාවයෙන් කියලා තමයි. සත්භාවයෙන් නෙමෙයි. මෙයාගේ යට වෙන යම් විපරීත අදහසක් තියෙනවා. ඒ වගේ මිනිස්සු හරියට තේරුම් ගන්නවා. රෙදා උදව් කරන මිනිහම තමයි දන්නේ හරදයන්ගමෝ මම මේ උදව්ව කරන්නේ වෙන කිසිම බලාපොරොත්තුවක් වචනින් කියන්න ඕනේ නැහැ. මම මේ උදව්ව කරන්නේ කිසිම වෙන බලාපොරොත්තුවක් මේ උදව්වක් කිරීමෙන් ලැබෙන මානසික තෘප්තිය ලබා ගැනීම සඳහා. එහෙම නැත්නම් උදව්වක් කිරීමෙන් ලැබෙනා වූ කුසල විපාක ලබා ගැනීම සඳහා. එහෙම නැත්නම් උදව් කිරීම පරෝපකාරය නිවනට හේතු වන වූ පාරමී ධර්මයක් කිය. ඒ නිසා මම මේක කරනවා කියන එක දන්නේ තමන්ගේ හදවතට කතා කරලා දන්නේ කරා විතරයි. ඒ කියන්නේ කරන්න ඕනෙත් ඕකමයි. මම හිතන්නේ 2යි 3යි ඔබ වහන්සේ කියපු කාරණා ඒකම හිතලා කරනවා නම් හොඳයි. ඒකනේ කුසලයේ නිවන් මාර්ගය. පැහැදිලිද? ඒ ඕනෑම දෙයක් කරන්න කාර්යමත් ගුණයක් අහන්නවත් ඕනේ නෑ. එහෙමයි සර්. ඉංගන හොදරවක් අහන්නවත් ඕනේ නෑ සමහර කෙනෙකුට. එහෙමයි. සමහර වෙලාවට අපි දන්නවා සමහර දායකත්වයෙන් දරන ඉන්න සමහර කාරණාවලට ඒ කියනවා පින්වතිය. දැන් ධර්මදේශනාවක දායකත්වයෙන් දරන එක නගින මේ අවල් දායකත්වයෙන් දරන පින්වතිය. නම තව මොකුත් නෑ. ඒතකොට එයාගේ හෘද ශක්තිය දන්නවා ඔය දායකත්වයෙන් මම ඔය පින්වතියක් කිව්වේ මට වෙන කවුරුත් දැනගන්න ඕනේ නෑ. අන්න එතන අපි තද පාරමිතා ශක්තිය තියෙනවා. මිනිස්සු එහෙම හිතලා දුකින්වතියක් කියන්නේ එහෙම නැතුව අපි හිතමු යම් කෙනෙක් යම් පරිත්‍යාගයක් කරනවා. ඒ පරිත්‍යාග කරන එක ගුවන් විදුලිය හොදලත් එහෙම කියනවා. ඊවම ගමේ මන්දලේ විහාරය හදනවා වාලේ. දැන් අපි දායක සභාවේ ඉන්නයිටත් මේක ඇහෙනවා. ඔන්න අපේ විහාරයට උදව් කරන්නේ නැතුව ආවල් විහාරයට උදව් කරලා ධර්ම දේශනාවක දායක කරනවා. එහෙම නැත්නම් බලන්න ඕරු පණින්නත් වෙනවා. සමහර මව්පියෝ එක දරුවන්ට හොරෙන් පින්කම් කරන්නේ. සමහර නෝනලා ඉන්න මිනිස්සුන්ට හොරෙන් පින්කම් කරන්නේ. එයාත් දාන්නේ මොකක්ද කියලාද? පින්වතියක්. හරි? පින්වතියක්. ඒතකොට වෙන කෙනෙකුට යනවා ඒක වලකින් දාලා පින්වතියක් කියලා දාන්නේ. නමුත් හරි මේකේ හෘදයාංගම කාරණාව දන්නේ තමයි. මොකද්ද අරමුණ? කාටවත් දැන් පිනක් කරලා අනුන්ට නමගම කියන එක හොඳයි. ඒක තමයි මගේ යෝජනාව. එහෙමයි. මට මේක වලගාස් දෙනවා මිනිස්සු. එහෙනම් අපි පින්වතියක් කියලා දාන්න ඕනද කියලා හැමෝම හිතනවා. එහෙම අවශ්‍ය නැහැ. යමෙක් යම් මොකක්ද කරාම අපි ඇයි ගුවන් විදුලියක එක කියන්නේ. අපි ඇයි පින්කමක් කරාම පින්කම් පොලේ අරමුණ හා ඒ දායකයාගේ ගුණ කියන්නේ. ඒ ගුණෙන් මාන්නවත් වෙන්නයි මාන්න ඇති කරගන්නයි නොකළ යුත්තේ. එහෙමයි නොකළ යුත්තේ. මේ ගුණේ කියනකොට අනේ සාස්ත්‍රාත් කියලා කාර්යෝ පින්කමක් ඇහෙන වරක් පාලා. දැන් මේ දේශනා ඉවරකොට පින් අනුමೋದනාවක් කරනවා. අපට අසෝකකාර කරපුවා කීප දෙනෙක්. ඒ අයගේ දින අහගෙන ඉන්න නැත්තම් පින් සිද්ධ වෙනවා. අනේ සාස්ත්‍රාත් කියනකොට ඒ පියවර. එතකොට ඒ අයට නොමිලේ පුණ්‍ය ලාභයක් ලැබෙනවා. ඉතින් එතකොට අර පින්කම කරන එක්කලා තමයි පින්කම කළ බව ලෝකෙට කියන්න උත්සාහ කරන්නේ තවත් කෙනෙක් පිනට පෙළඹවීම සඳහා කියන උත්කෘෂ්ඨ අදහසෙන් ඒක හරි හොඳ එකක්. මේ හැම එකක්ම දන්නේ හෘද සාක්ෂියයි. හෘද සාක්ෂියයි. අපි හිතමු දැන් අපේ කෙනෙකුට වැරදිලා අපේ ආසල්වාදී කෙනෙකුට හරියනවා මොනවා හරි කාරණේ. විභාගයක් මම කියලා අපි කියමු උදාහරණයක් වශයෙන්. එතකොට අපේ එක්කෙනාට අපි දොස් කියන්නේ අහවලු බලපන්. බවගේද? පාසුකම් මොකවත් තිබුණද? කොහොමද වැඩේ කරගත්තා කියලා. ද්වේෂයක් හිත ඇතුලේ තියාගන්න. ඉතින් එයා දැක්කම මම මේ අපේ එක්කෙනාට කිව්වා ඔයාගේ තියෙන අගේ වටිනාකම කියලා අනිත් පැත්තට හරලා එයා දැක්කම එයාට කියන ඒ කියන්නේ ඉංග්‍රීසියාවෙන් හිතයට. මට පුළුවන් වුණා අපේ කාට බැරි වුණා කියලා. ඒ වගේ දේවල් ආශිර්වාද සලකන්න හොඳ නැහැ. මොකද මතු පිටින් ආශිර්වාද වගේ කරනකොට හදවත ඇතුළ හොඳ නැහැ. ඒක ආශිර්වාද කරන්න තමයි ඒක දන්නේ. හැබැයි ආශිර්වාද කරන්නත් ඒකට මේ නම් ඇත්ත කතාවක්, ඇත්ත දයාවක්, ඇත්ත මෛත්‍රියක්, ඇත්ත උපකාරයක්, ඇත්ත ආශිර්වාදයක් නෙවෙයි කියන එක දැක ගන්න පුළුවන් නිකන්. කතාව කියන්නේ මිනිහා නොමිනිහා එන පරිණාම ඉඳන්නේ කියලා අවබෝධයෙන් තියෙන මිනිහට තේරෙනවා හදවතේ කොයි වගේ දේවල් තියාගෙන එහෙම කියන්නේ. හදවතේ කොයි දේ තියාගෙන එහෙම කරන්නේ කියන එක ජීවිත පරිඥානය කියන එක මනෝවිද්‍යාත්මක ගැඹුරු අවබෝධයක් ඇති අයට වැටහෙනවා. එහෙම කවදාකවත් ලේසි පුරා කරන්න බෑ. සමහරට දැන් අපිට හිතෙනවා මහරයි මේක නම් මේ කිව්වේ කපටි කප. ඒ තරම් මේ කිව්වේ හිතේ වෙනත් අදහසක් තියාගෙන ඉන්න දන්නවා. දැනගත්තා අපි අඟවන්නේ. ඒකවත් නැතු සද්දනතු දන්නේ නැතු වගේ ඒක තේරුණා වගේ ඒක පිළිඅර ගත්තා වගේ ඉන්නවා. නමුත් හදවතින් දන්නවා මෙයාගේ පපුව මෙහෙම පපුවක් නෙමෙයි. මේ පපුව ඔච්චර හොඳ පපුවක් නෙමෙයි කියන එක අවබෝධයක් තියෙනවා. අපි මිනිස්සු ආශ්‍රය කරනවා. අපි හඳුනන්නේ එතන මට කියලා දෙන්න. දැන් අපි ඒ වගේ දැන් අපි හඳුනා ගන්නවා. මේ අවවාසර කියන වගේ මිනිහා නොමිනිහා එන කඩි නමින් දෙන්නේ. ඒක අපි හඳුනා ගන්නවා මේන්නේ හෘදයාංගම ආශිර්වාද කරන්න. මේන්නේ හෘදයාංගම පෙන්නගෙන තමන්ගේ හිතේ තිබෙන ඊර්ෂ්‍යාව ප්‍රකට කරගෙන කරන්නා වූ බොරු ආශිර්වාදයක.
දැන් මේ දෙකම ඉන්නේ අපේ හිතටනේ. ඒකෝර අපි එක්ක ඇලෙනවා රයට නැත්නම් ගැටෙනවා රයට. ඒ නැති තැනක් අපේ හිතේ හදා ගන්න ඕන නේද සර්? ඒ එතන හදා ගන්න. එතන කොහොමද කරන්නේ? ඔව් අර අරකම කියන්න ගෙදේ කිව්වත් අහන්නා මේ බුද්ධිය ඇසිද්ද කියා සිහිය තියෙන තොන බුද්ධිය තියෙන තොන මම මෙතන ගැටෙන්නේ නැහැ. මම මේක ඇලෙන්නේ නැහැ. මට මේක තද අවශ්‍යතාවයක් නෙමෙයි. තද අවශ්‍යතාවයක් නෙමෙයි. කියන හින්දා අහගෙන ඉන්නවා. ඒක නෑ ඇලීමකුත් නෑ ගැටීමකුත් නෑ ඒක නිකන් දලාගෙනගේ ගංගාවක් වගේ එකක්. එහෙමයි. එතකොට මේ ඊටේ ප්‍රශ්න මතුවෙන අඩුයි ඉවරයි. ඒ ප්‍රශ්න මතුවෙන අඩුයි. නැත්නම් ඕකෙන්මනේ අපි ප්‍රශ්න මතු කරගන්නේ. ඔව්. තව දැන් අපිට ඇත්තටම අපේ ප්‍රශ්න දිහා බැලුවාම අපි නිවිලි හිතවන්නකො කියන්නේ 100%ක් මට හිතෙන්නේ බාහිරින් එන ඇලීමක් හෝ ගැටීමක් නිසාමනේ. ඔව්. අර අපේ අර වහන්සේ කියන මට්ටමට හදාගෙන තිබුණා නම් උපේක්ෂාවෙන් දකින්න පුළුවන්කම ලැබුණා නම් ඇලීමක් අඩු කරගෙන ගැටීමක් අඩු කරගෙන ප්‍රශ්නත් අඩු වෙනවා. ප්‍රශ්න අඩු වෙනවා. දැන් අපිට අපි මේ ඒ මොහොතේ එන දෙයට ඒ මූල දීලා අතාරින්න ප්‍රශ්න තියෙන්නේ. එහෙමයි. අතාරින්නේ නැහැ. කොහෙද ඇලෙන්නේ? ඒක ඇලෙන තැනත් ඇලෙනවා, ගැටෙන තැනත් ඇලෙනවා. ඉතින් අපිට අතහරින්න පුළුවන් වුණා නම් ඒ මොහොතේ එක් පුද්ගලයාගේ ආශ්‍රය විශ්‍රය තුළ කලයුත්ත කළා, කිවයුත්ත කිව්වා, නැත්නම් ඇහුණු දේ ඇහුණා. සුඛේ සුත වර්තනෝ. දීපේ දීත වර්තනෝ. එතනම තමයි හිත පවත්වන්න ඕනේ හැමදාම. එහෙම. අර කුසලයේ එතකොට ඇලීම දැන් යම් කෙනෙක් ඇත්තටම ආශිර්වාද කරන්න වෙනවා තමන් කරපු පින්කම් ගැන සිහිපත් කරනවා තමන් තව කෙනෙක් ඒ සඳහා දායක කරගන්න උත්සාහ කරනවා ඒ වගේ හොඳ දේවල් තියෙනවා ඒ කුසලයේ ඇලීම එතකොට නරකක් නෙමෙයි නෑ දැන් භාගතුන් වහන්සේ එතන දේශනා කරන ඡන්ද ජාතෝ අනක්කාතේ නිවනට උනත් නිවනට ඇලෙන්න ඡන්ද කියන්නේ කැමති වෙන්නේ එහෙම උමටද කුසලයට කම්මැලි වෙන්නේ කිව්වනේ එහෙනම් කුසලයට කම්මැලි වෙන්නේ නැත්නම් කුසලයට හිත උනන්දු කර උත්සාහවන්තව ප්‍රීතිය විතර යෙදෙන්න ඕනේ ඒකට කැමැත්ත ඇති කර ගැනීම තුළ සිද්ධ වෙන්නේ සංහාව ප්‍රහීන වීමක් විද සංහාවේ අභිවර්ධනයක් නෙවෙයි එනිසා ඒ කැමැත්ත නිර්වාණගාමී එනත බෝධිපාක්ෂික ධර්ම වල ඉගෙනගෙන කැමැත්ත ඡන්ද චිත්ත විදේ විමාන දෙකලා හතරක්මත් වෙන සතර ඉතිපාදවල එහෙමයි අපි හම්බුනේ අපි හම්බුනේ ඒකට වහන්සේ සත්තු ගැනයි මිනිස්සු ගැන සම්බන්ධ කරලා කියපු කාරණාව කරලා මට අහන්න හිතෙනවා වහන්සේගෙන් දැනගන්නට කැමතියි දැන් සතෙක් වගේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ට හිතයිශී කෙනෙක් නැත්නම් තමන් කැමති දේ දැක්කහම ඒ සඳහා ප්‍රකට වූ චලනයන් සිදු වෙන්නේ. ඒතකොට අනිත් පසින් සපාකාම දේශල් බල්ලෙක් අපි උදාහරණයක් ගමුකෝ සුනකේ තමන්ට අහිතවන්තව නැත්නම් තමන්ගේ හිතට දැනෙන්නේ නැති ආකාරයකට යම් කටයුතු කරන කෙනෙක් දුක්වහම පෞරුෂ වෙනවා. නැත්නම් ඔහු ඡන්ද වෙනවා. හපා ගන්න උත්සාහ කරනවා. මේ වගේ තියෙන්නේ ඒ ස්වභාවය මනසින් තේරුම් ගන්නට නොහැකි වීම නිසා. කියන්නේ දැන් අපි මොළයක් සතුන්ට දිනවද කියන කාරණාව නෙමෙයි තියෙන්නේ. නැත්නම් හිතන්න පුළුවන් දෙයක් කියන කාරණාවනේ. සතුන්ගේ හිතීමේ හැකියාව හෝ එහෙම ක්‍රියාත්මක වීමේ හැකියාවත් අනිත් පැත්තෙන් දැන් මනස උසස් පුද්ගලයන් මිනිහා කියන්නේ උසස් කරන්න පුළුවන් පුද්ගලයන්. ඒකට ඒ මනස උසස් කරන්න පුළුවන් වූ මිනිසාගේ හිත අර සතාට වැඩිය වෙනස් නේ. ගොඩාක්ම ඒ කියන්නේ ඒ සතා තුළ තියෙන ගුණාංගයන් නැහැ වගේ සමාජාලාට පේනවා. එතකොට අපි උසස් කරන්න පුළුවන් මනස උසස් කරගන්න උත්සාහ නොකිරීම නිසා මේ තත්ත්වයට මුහුණ දීලා තිබෙන්නේ. සතුන් එක්ක බලනකොට අපි වෙනස් වෙන්නේ නැත්නම්. ඔව් ධර්මයෙන් හීන පසුබිම් සමානක් කියලා කියනවනේ. ධර්මයෙන් දුරස්සේ මිනිහා සතෙක් වගේ කියනවනේ පසුබිම්. ගවයෙක් වගේ කියනවා. එතකොට සතෙකුගේ හිතකට කල්පනා කළොත් හැමෝටම තියෙන හිතක්නේ. ඔව්. සතාට දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම කිකිලියක් ගත්තොත් කිකිලියක වැටුණ හරි ආසයි. හරි ආතරයි. එතකොට ඒ කිකිලිය මේවා අනිකුත් සත්ත්ව කුලේ ඉන්න මව පක්ෂයේ ඕනෑම සතෙක් තමන්ගේ පැටවුණු කොච්චර ආදරේ දක්වනවද කියන එක අපට විවිධ සත්තුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමෙන් දීර්ඝ කාලයක් නිරීක්ෂණය කිරීමෙන් ඉගෙන පැහැදිලි වෙනවා. එතකොට මේ මිනිස් සත්තු විතරක් නෙමෙයි දරුවෝ කෙරෙහි සංවේදී වෙන්නේ. බලන්න තිරිසන් සත්තු පවා දරුවන් කෙරෙහි යන්නේ සංවේදී. එතකොට තමන්ට ආහාර පාර්ථික දෙන, තමන්ව නාවන කියන, තමන්ව රැක බලා ගන්න ස්වාමියාට කොයිතරම් භක්තියක් සුනක සතෙක් මිනිසුන්ට වැඩිම ළඟම සතා හැටියට සුනක සතාගේ තියෙනවා. එහෙමයි. එතකොට මා දැක්ක බහුදස්සල එක්තරා වැඩසටහනක් බොනේ විදේශයක එයා රැකබලා ගන්නා වූ මිනිස්සු ලොකු අල්ලයක් තියෙන මොනික එයා බලා ගන්න මිනිස්සයාව අර තව පිරිසක් විසින් අර සතා පරීක්ෂා කරලා නිසා මේ රැහැලකින් ගැට ගන්නවා. ගැට ගහනකොට අර කෑ ගහනවා. අර මිනිස්සයා අර සතාට ඇහෙන්නේ. විශාල සත්ත්ව සංඛ්‍යාවක් මැදින් අර සතා දුවගෙන ඉන්න කටින් අර සම්පූර්ණ බැම්මල එහෙනවා. ඊළඟට එයා ඉඳගෙන කෑම කන්න හදනකොට අර සතාට පේන තව දෙන්නෙක් ඇවිල්ලා ඒ කෑම එක උදුරනවා. උදුරලා මේ කෑම එක කනකොට අර සතා කොච්චර දෙයක් බලා ඉන්නවද කියනවනම් අර සතා වේගෙන් දුවගෙන එනවා. අර යක් කෑම එක ආරක්ෂා කරනවා කෑමකට පරිබෝධ කරන අය පස්සෙන් පන්නන්න හදනවා. එතකොට අර රොඩසයා එයාට කිව්වා මේ පරි ගන්න නැහැ ඒක හොඳ නැහැ කියලා කිව්වම
නාකිනවා. ඒක බලන්න සතාට මේක තේරෙන්නේ කොහොමද? සතා අර මම කිව්වා වගේ දැන් එයාට මනස දියුණු කරලා හෝ මනස පාලනය කරලා හෝ නෙමෙයි. හැම හිතක් ඇති කෙනෙකුටම Tamante යම් කිසි විදිහේ කරුණාවක්, දයාවක්, සෙනෙහසක් ලෝකේ ලැබෙනවා. එයා කෙනෙක්ගේ ආකර්ෂණය වීම සිතක ස්වභාවයයි. මේ නන්දි විශාලා ජාතික තුලත් ඔකම තියෙන්නේ. ඒකයි කියන්නේ අදව කුල කියනකොට අදුව කුල කිව්වම තරහා ගියා. පුතා මේ මට උදව් කරන්න කිව්වම ආස වුණා. ඒක සතා වුණත් වචනේට වරණ කීකරු වෙන ආකාරය. ඒකට ඒතර සංවේදීතාවයේ තියෙන්නේ. එතකොට මිනිහා ඊට වඩා හුඟක් වෙනස්. ඒ ආදරේ තමයි. නමුත් ඒනට එයාට රෞද්‍රකමක් ආවොත් එයා මොකට හිත ඇතුළේ රෞද්‍රකම සංගවකට. එහෙමයි. රෞද්‍රකම නැතුව වගේ හුදු මායාවක් සහිත මෛත්‍රිය ගොඩනගාගෙන පරිගන්න චේතනාව කවදාද ඉෂ්ට කරගෙන බලන්න පස්සේ එනවා. මේ රටේ ප්‍රධාන රාජ්‍ය නායකයෝ මහමක මරා දැම්මේ. ඒ වගේ අභ්‍යන්තරික විශ්වාසවන්ත වෙලා කාලාන්තරයක් ගත වෙනකන් හිතාගන්න බැරුණා මේ මිනිහා ඉන්නේ මම මරන්නද කියලා. එහෙමයි. ඒ පාලකයන් හිතාගන්න බැරුව ඕනතර විශ්වාසිත වීමෙන් නේ දැන් වර්තමාන පාලන පන්තිය තුන විතරම අනිතයි උපදෙස් දෙන්නේ. හැමෝම ලං කරගන්න එපා. තමන්ගේ වාසියක ඉඳ පිළිසක් පාලකයාට දූරදර්ශී පරිචිත්ත විඥාන ඥානයේ සහිත මට්ටමක් නැතුනොත් එහෙම මිනිස්සු තේරුම් ගන්න බැරුව යනවා. සමහරට විපක්ෂයෙන් එනවා. ඔව් මම එතනින් අයින් වුණා. ඔබතුමාට පක්ෂවම ඔබතුමාගේ වැඩ පිළිවෙලට පැහැදිලිවයි මම මේ ආවේ දැන් ආණ්ඩු පක්ෂයට කියලා මම පිළිගන්නේ කියලා කොහොම ඇමති පදවියක දීලා අග්‍රපුරෝහිත තත්ත්වයකටපත් කරගෙන ළඟින් තියා ගන්නවා. වැඩි රවුස්තු කරන්නේ එහෙම යක්කෝ. ඒ නිසා පාලකයන්ට එහෙම අවබෝධයක් නැතුව ඉතිහාසයේ වෙච්ච දේ අපිට දැන් පැහැදිලි. වර්තමානයේ විමින් කියන දේ පැහැදිලි. ඒ නිසා මේ පාන සාමාන්‍ය මිනිසුන්ටත් වඩා වටිනවා. ඒ වගේ පරිපාලනය කරන්න නැත්නම් අපි උනත් පැවිද්දන්ට උනත් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ මේ මිනිසාගේ හිත තමයි හරි විෂම. ඔව් විෂම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, හෙළදීපේ අඛණ්ඩතාවය වෙනුවෙන් ඉදිරියට බහලා කතා කරන වික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේගේ අදහස් වලට අපි පුදුම තරම් ආසයි ගෞරව කරනවා. අපිට ඒ ඔබ වහන්සේ තමයි මේ ජාතියේ දැන් ගීරයා කියලා උන්වහන්සේට ලං වෙන්නේ. උන්වහන්සේට වහ ටිකක් දෙන්න පුළුවන් වැඩි පහසු ක්‍රමය තමයි ඉබ්බක් ළඟා තියෙන්නේ. ඒ නිසා අපේ සියලු වික්ෂුන් වහන්සේලා පැහැදිලියි කියලා ළඟට එන මමත් ඔබ වහන්සේට පාන උනක් දෙන්න බෝන ගේම් කියන වැඩසටහනේ අර්ථයේ මිනිස්සුන්ට ලං වෙන ස්වභාවය පිළිබඳව මම හිතන්නේ බැලුම්ගලම ඔබ ශ්‍රවණය කරනවා නම් දන්නවා. ඇමරිකානු රහස් බුද්ධිංශ සේවාවක් මේ ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ලං වෙන සරලම ක්‍රමය සහ සැහැල්ලුම ක්‍රමය තමයි ආගම විසින් එන්නේ. ඒ නිසා එහෙම ලං වෙන තමයි උත්සාහ කරලා තියෙන්නේ කියලා බැලුම්ගලින් පවා විතරක් වුණා. ඉතින් මේ ක්‍රම වහන්සේ කියන ක්‍රම තමයි අනුගමනය කරලා තියෙන්නේ. මේ ඔය අනුත්තර පුරුෂම සාර්ථී ගුණය පිළිබඳව කියන විවිධ වූ සූත්‍ර දේශනා තුන තමයි මේ කරුණු අන්තර. එතකොට එන්නේ ඒ තරම් ව්‍යාකූලයි. ඔබ කිව්වාගේ හැබැයි හෘද සාක්ෂිය තමන් විතරයි දන්නේ කියලා කිව්වට අනුන්ගේ හෘද සාක්ෂිය මොකක්ද කියන එක දැනගන්න පුළුවන් ඉවක් මිනිසුන්ට තියෙන්න ඕනේ. දැන් බලන්න සතාටත් ඒව කියනවනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගෙදර බල්ලෙක් හදනවා නම්, ගෙදර පූසව හදනවා නම් හරි ආදරෙන් මේ සතුන්ට ඒ මනුස්සයා වෙන කොහේ හරි හිටව ගියේක ගිහින් ගෙදරක බැස්සත් කාටත් බුරන බලලා ඇයට බුරන්නේ නැහැ වඩාගෙන ඇවිල්ලා එහෙම ඒගොල්ලෝ වෙලා තියෙන්නේ. කාටත් ගෙදර අයට ආදරය කරන විදිහට මම ආගන්තුකයට ආදරය කරන පූසෝ මොකද කරුවහම එයාට ගෙදර සත්තු ඉනවාදරය කරනවා. ආගන්තුකයව කිල්ක ඉවෙන් දැනෙනවා සත්තු. ඒ කියන්නේ සතාගේ ඒ මිනිස්යාගේ චර්යාව මේ සතුන් එක්ක කරුණාව ආදරය පෙන්නපු චරිතයක් කියන එක අනිත් සතාට දැනෙනවා. සතාට දැන් උදාහරණයක් වශයෙන් අනිත් පැත්තේ කිමු. දැන් උදාහරණයක් හැටියට හරක් හොරෙන් අරගෙන ගිහින් මරණා ඉන්නවා. අවකාශක ගානට බරදින සල්ලි ගන්නයි. එහෙමයි. යම් කිසි ඒවලු මිනිහෙක් කවයෝ ඉන්න පළාතක ගියත් කවයෝ කුලප් වෙලා දඟලලා කෑ ගන්න ගතියක් තියෙනවා. බය වෙලා දුවනවනේ. බය වෙලා දුවනවා. ඒව නිහා කවදාරන් ආයේ ගිය ගඳ නැහැ. ඉන්නේ අනාලා කියලා පිළිසුලා දෙන්න දාලා දෙන්නේ. බුදු වෙනකොට දැන්නේ නේද? ඒ ආවට මොකද මේ ගවයාට ඒක දැනනවා. මිනිස්සුන්ට වැඩි කියන්නේ ඉවෙන් අඳුර ගන්නත් බෑ. ඉවෙන් අඳුර ගන්න පුළුවන් හැකියාවකුත් නැහැ. මම ඒකයි කිව්වේ අපට පුළුවන්කම තියෙනවනේ මිනිහේ කම්ම වෙනකොටම උඹ ඉන්නේ මේකට තමයි අපි කතාවට කියන්නේ කවි පොලේ විදිහට කතා කරමු කොණා හැරෙන්නේ පොල්පලෙට කියලා අපට තේරෙන්න ඕනේ. ඒක තමයි ජීවිත පරිචය කියන්නේ. එහෙම නැති වුණාම මිනිස්සු අමාරු වෙන්නේ. දැන් උගාක් වෙලාවට උදාහරණයක් වශයෙන් මේ අවාදුවා අසාර්ථක වෙනවා නේද? එහෙමයි. දැන් පත්තරේ දානවා. මෙන්න මෙතන දෑවැද්දක් දෙනවා. එතකොට වයස වැඩි වුණත් කවදාද දෑවැද්ද හොඳ නම් කවුරුහරි මිනිහෙක් ඕකට කර ගන්නවා. එතකොට දැනගන්න ඕනේ මේ වයසත් වැඩි එක මේකට කැමති උනේ ඈ
ඒක තත්ත්වෙත් එක මේකට කැමති උනේ. වෙන මොකොත් නිසා නෙවෙයි ධානි නිසා කියන තේරුම් ගන්න බැරි තරමට අර මනුස්සයා රඟපාන. ඒ උගක් මිනිස්සු අංග රඟපෑම් වලට අහු වෙන අපි ඒකට කියන හොඳම වචනේ රඟපෑම. දැන් මේ මිනිස්සු මුලා වෙන හරියක් මුලා වෙන්නම කාගේ රඟපෑම් වලට තමයි. ඒ නිසා ඒක මේ මනමානය කියන එක කාලේ දෙක ගන්න එපා. හැමෝම රඟපානවා. මව්පියන් සමාන දරුවෝත් රඟපානවා මේකවල ටික ලියා ගන්න කාලේ. ලේලි තමයි මේ රඟපෑමට අවශ්‍ය කරන පන්නරය දෙන්නේ සමාට පුතාට. ඒ වුණාම පුතා අම්මත් එක්ක ගැටෙනවා. දැන් ලෝන් එක ගන්න දින අම්මා ජීවිත භුක්තිය දීලා ගේ කියලා තියෙන්නේ මේක ජීවිත භුක්තිය අතරලා දීලා දෙන්න නැත්නම් ලෝන් එක ගන්න විදියක් නැහැ. මේ ගෙදර ගියාම අපේ නෝනාකයි ගන්නවා කියලා ඉඳ හිට ඔය අතෙත් කියවෙනවා. ඒ කියන්නේ අර හොරාට ඉතලා කියකරට වෙනවා. ඒක අවස්ථාවක් තියෙනවා. ඒක තමයි අදිට ආදවත් කියලා තේරුම් ගැනීමට මහා පුදුම ජීවන තක්ෂණය සැරිසර ලබා ගන්න අවබෝධයක් තියෙනවා. ඉතින් මේ නොරික් මුල නැත්නම් මේ ක්‍රියාත්මක සිත හරි රාගයට, ද්වේෂයට, මෝහයට නැඹුරු වෙච්චම හිතක්. මේක හරි ගැට ගහ ගන්න ඕන හරි කරනවා. දැන් ඒකයි මාසියක් දැන් මේ රටේ වැදගත් ඉහළ තාරාන්තර වලින් ජනාධිපතිවරයාගෙන් ඉඳලා සියලුම පරිපාලන ශිෂ්ටයෝ ඉන්නයි. ඒ වගේම විශේෂ ගණිතඥ හාමුදුරුවෝ. Tamanta නම් වෙන සියලු දෙනා ගැන නෝනිට ඇත්ත ජීවිත නෙමෙයි. ඒ ඇත්ත ජීවිත නෙමෙයිමාට සමාන දෙකවල Taman එක වටහාගත්තු බව කියන්න ඕනේ නැහැ. අහුවෙන්නේ නැතුව ජීවත් වුණොත් ඒක ලොකු දෙයක්. ඒ අවබෝධයෙන් අත්‍යවශ්‍යයි. මම මේ කියන කරුණ ඇත්තක්ම බව වැටහෙන්නේ රඟපෑම වලට අහු වෙලා දුක් විඳින මිනිස්සු. ඒක නම් එකපාරක් අහුවෙලා තියෙනවා. ඒක නෑ කියනවා බොරු. ඒකට යොදලා බලද්දී මේ කාරණා නෑ. මමත් මේ කියන්නේ නිකන් අහුවෙලා. හරි අපි ශ්‍රාවකෙක් කරපු ගැටලුවක් තිබෙනවා සයන්හන්ස. කවින්දි හිමාශය යොමු කරලා තියෙන ප්‍රශ්නයක් සයන්හන්සකින් දැනගන්නද කියලා යොමු කරලා තිබෙන්නේ. අපිට කවුරු හරි සාප කරනවා නම් අනවින පොඩිවින කරනවා නම් ඒත් අපි බෞද්ධයන් විදිහට පිරිත් කියලා හොඳ ගුණධර්ම වල ඉන්නවා නම් අපිට ඒව වටිනවද? කවුරුන් සයන්හන්ස මට මේ පිළිබඳව පහදලා දෙන්න කියලා තියෙනවා. ඔව් නැවත සටහන් කරලා අපි වරදක් නොකරන අපිට බනිනවා නම් ඒ විපාක කෙසේද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්නට. යම් කෙනෙක් අධ්‍යාත්මික වශයෙන් සැබෑ වූ තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ මා මේ දවස්වල මේ දේශනේ කරගෙන යන විදිහට බාහිර බුදුරජාණන් වහන්සේගේ සරණක් යාම බලාපොරොත්තු වෙන බුද්ධ පූජා කරන වන්දනාමාන කරන ඒ ආදී දේවල් වලින් ලැබෙන සරණක පිටට ආරක්ෂාවට වඩා විශේෂයෙන් සරණක් පිටක ආරක්ෂාවක් ලැබෙන ප්‍රධාන එකම වැඩ පිළිවෙල මම මතක් කරන්න ඕනේ. යම් කිසි කෙනෙකුගේ හිත ඇතුලේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මේවර දේශනා වෙන අරහන් සම්මා සම්බුදු ආදී ගුණ වකවර්ධනය කර ගන්නවා නම් ඒ ගුණ හරහා අධ්‍යාත්මය තුළින් අර මං කියව පබස්තර විදාස්මිකෝේ ප්‍රවාසන ගුණ ඒ වඩනද ගුණී ප්‍රමාණය විහිදෙන්න පටන් ගන්නවා. ඒක විශාල ශක්තිමත් කිරණ. ඒ කිරණ ඒකාන්තයෙන්ම තමන්ට එරෙහිව එන අස්වාකටවා වේවා, අනවින බන්ධන වේවා, රහපල වේවා, වෙනත් ඔය දුව කියන දෝෂාන්ධකාර වලට වේවා පිළිතුරක් දීමේ ශක්තිය හැකියාව ලැබෙනවා. අපි හිතන්නේ මේ ශක්තිය තියෙන්නේ බෝධිය ගාව. අපි හිතන්නේ මේ ශක්තිය තියෙන්නේ බුද්ධ පූජාව ගාව. නෑ. ඒ ශක්තිය තියෙන්නේ තමන්ගේ හිත ඇතුලේ. හිත ඇතුලේ ඒ ගුණ වකවර්ධනය නොකර ගන්න කෙනෙක් උදේ හවස බුදුන් වහන්සේයි බුද්ධ පූජා කළාය මම මේ පින්කම් කළාය ඇයි මට මෙහෙම වෙන්නේ එහෙම හිතන්න බෑ. හිතේ ශක්තිය යම් ප්‍රමාණයකට බලපානවා තමයි. නමුත් ඒක බාහිර බලවේගයක් වශයෙන් හිතන්න එපා. අධ්‍යාත්මය තමයි ලෝකයේ තියෙන වටිනාම බලවේගය. අධ්‍යාත්මය තුළ තුනම මොකද පිටවා ගත්තොත් එයාට කවදාවත් වර්ධි. එයාට පුළුවන්කම තියෙනවා ඒ ශක්තිවත් ඉඳගෙන ඕනෑම බලවේගයකට මුහුණ දෙන්න. මට ඔය හදිහුණියෙන් වදින්නේ කියන එක කෙලින් මට කතා කරන්න පුළුවන් හරිත ශක්තියක් තියෙනවා. ඔය හිතේ බයක් ඇති කරගන්න ඕනේ නෑ. ඇති කරගන්න ඕනේ. මොකද දෙවෙනි ප්‍රශ්නේ පුතාගේ ඒ අපි නිවැරදිවම ඉන්නවා නම් කියන කාරණේ අපි කාටවත් කරදරයක් නොකරම ඉන්නවා නම් කියන කාරණේ. එතනේ ඒක සත්‍යයක් කියලා කිව්වට තියෙන්නේ තමන් පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ඉතින් ඒ අනිත් ඒවාට බය වෙන්නේ. ඔව් ඒක හරි. දැන් අපිට ලෝකය හදන්න බෑ. අපිට අපි හැදෙන්න පුළුවන්. තමන් හැදෙන්න පුළුවන්. තමන් දැනෙනවා නම් මම නිවැරදි ජීවිතයක් ගෙවන්න කියලා. මට කවුරු කොයි අපදේ කළත් මට එකට පීඩා විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් එහෙම ප්‍රමාණ විපාකයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්න තර හදිුනේ වදින්නේ නැහැ කියන හර්ධ සාක්ෂිය පවිත්‍රතාවයම. එහෙමයි. එතනඳුනේ දැන් හිතේ හික්මීමට කයේ හික්මීම. හිතේ නොහික්මීමට කයේ නොහික්මීමත් බලපානවා. ඒ කියන්නේ හිත යම් ආකාරයකට පාලනය කරන්නට කායික ක්‍රියා හේතු වෙනවා. නැත්නම් අර හිතෙන්නේ අපිට කාය ක්‍රියාත්මක වෙන්නට බලයක් දෙන්නේ නැත්නම් අගට නිවන් දෙන්නේ. ඒකකොට හිතයි කයයි බැඳිලා තිබෙන්නේ කාය ක්‍රියාකාරීත්වයේ හිතට කොයි ආකාරයෙන් බලපානවද? පාදිත්‍රාන්ති මේ තුන එකට සංයෝග කරලා තමයි දේශනා කරන්නේ.
කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සම්මුතෝ වික්ඛෝ සබ්බ දුක්ඛ පවුච්චති. ඒ තමයි රහතන් වහන්සේ නමක් වීම සඳහා තමන්ගේ හිත වඩන උත්තරමයා. එයා ඒකාන්තයෙන් කයින්ද නිවි ගිය කෙනෙක්. කයින්ද සංවරෝ කෙනෙක්. ඒ වගේම එයා වචනෙන්ද සංවරෝ කෙනෙක්. වචනෙන්ද නිවි ගිය කෙනෙක්. හේතුව සිත සංවර කරගත්ත සිත නිවි ගත්ත කෙනෙක් නිසා. හැබැයි සමහර විට බාහිර සමාජයත් එක්ක බලනකොට කයින් නිවුණු අය වගේ පෙනුනට හිතින් නිවුණු නැති අය ඔර තරම් ඉන්නවා. එහෙමයි. කයින් හරියට සංසුන්ව කතා කරන අය කවි කයින් එක වචනයක් කියලා ඊළඟ වචනෙන් විනාඩියක් දෙකක් තුනක් ගන්න ඒතරම් මෙහෙමින් කතා කරන අය ඉන්නවා. හදවත හරි නරකයි. එහෙමයි. ඒකකොට අපිට ඒක මේ පොදුන් ලෝකයේ මිනිස්සු අතරින් තේරුම් ගන්න අමාරුයි. කායික වාචික සංවරභාවය තුළ හිත සංවර වෙලා කියලා. නමුත් හැබැයි වශයෙන්ම හිතේ සංවරභාවයේ කන්හන් ධම්මං විපාය. එදා ඒ කර්ම ටික විප්‍රහාණය කරලා ලබා ගන්නා වූ සුදු බව තමයි. ඒකට සුදු බව කියන භාගිතුන. කර්මයක් තව කෙනෙකුගේ කර්මයක් බවට පත් වෙනවද? කෙනෙකුගේ අකුසලයක් දෙනවා හිතමුකෝ. අපේ කර්මයක විපාකයක් තව කෙනෙකුගේ කර්මයක් බවට පත් වෙනවා. ඒක පස්සේ දේශනාවලදී ඔව් ඒකේ දැන් මම ප්‍රාණඝාතයක් කරලා කිව්වොත් මම ප්‍රාණඝාතයක් කරපු එකට විපාක වශයෙන් අප්‍රමාණ වාරයක් මාව සංසාරේ ඝාතනය වෙනවා. දැන් ඒක අපි අර ලස්සන කතාවකින් අහලා තියෙනවා. රජුරණකට යනකොට පස්සේ ඇයිතිලා හොත් කියනවා මම එළු දෙනෙකුගේ ඉඳලා මගේ රෝම ගන්නට මම දුක් විඳලා. අද ඔබ මාව මරලා මං ඉඳපු දුක ආරම්භ කරන නිසා මට ඇනුනේ. ඉන්නේ උනේ මගේ දුක මේ බවෙන් අවසන් වෙන්නේ ඉඳලා. ඒ වගේ දැන් එළුවගේ කර්මය විපාක දීම සඳහා රජුරෝ දෙන නියෝගය බලපාලා තියෙනවා. නමුත් රජුරෝ නියෝග දෙන්නේ නැතුව හිටියා. රජුරෝ නියෝග දෙන්නේ නැතුව නියෝගේ නොදුන්න රජුරෝ අතහැරියා. නමුත් සෝබා දහම් විසින් දීතු විපාකය යට ලැබුණා. ඒ වගේ ඔබ සතර කර්මයන් කරලා මම ඒ හිඳයි ඔබ මරන්නේ. එහෙම නැත්නම් තමාට කෙනෙකුට හිතන්න පුළුවන් තව කෙනෙක් ඝාතනය කරලා එයාගේ කර්ම විපාකයක් තියෙනදී බණ අනුව කියන කර්ම විපාකයක් තමයි මරනවා කියන මගේ කර්මයේ විපාකේ ලං කරා විදිහට මට ඒක කර්මයක් කියන විදිහට නෑ. තමන් මේකෙන් අත්විඳලා ඉන්න එක කරන්න ඕනේ. එයාගේ කර්ම විපාක එතකොට විපාක දෙන්න තව කෙනෙක් ඝාතනය නොකර සෝබා දහමෙන් එනේ අපුපොර හරි ඒ වෙලාවට ඒ විපාකේ ලැබෙනවා. එහෙමයි. ඒකට තමන්ට මේ මං අනුගේ කර්ම විපාකයක් ඇත්තටම මගේ විපාකේ තව කෙනෙක්ගේ කර්මයක් වෙන්න පුළුවන් නේ. ඔව්. ඉතින් ඒ කර්මයට ඒක අවබෝධයක් තිබුත් නෑ. මම මරන්නේ නැහැ. ඔබට හැබැයි මැරෙන්න තරම් කර්මයක් තියෙන බව මට තේරෙනවා. ඔබ ගලේ මැරෙන්න තරම් මරන්න හිතන අද මම මරන්නේ නැහැ. මොකද කතාවකට කියන එකකට ඒ බැරි විතරද ගැරන්ටි වරලා බව ගන්න මට බෑ. ඒ වගේ ඒක කර්මයේ අකුසල විපාකයක් කරනවා. අකුසල විපාකයක් කරනවා. ඒක හරි ලොකු දෙයක්. මේ මෙලෙට හිතන්න පුළුවන් නම් අර මම කියවනේ අන්න උත්තර සම්සාර තිබුණේ මරන්නම හිතෙනවා. නමුත් ඔබ කර්මය හා කර්ම විපාකයේ හඳුනා ගන්නවා. ඒ කියන්නේ කර්මයේ කර්ම විපාකයේ පිළිබඳව අපි හඳුනාගෙන අවබෝධයක් ලබාගෙන තිබ්බනන්නේ ඔබ වෙන්නේ. ඔබ නොතිබ්බනම් එහෙම වෙන්නේ නෑ. ඒ ස්වාමීනි මෙහෙමයි මරන්නම හිතන වෙලාවේදී මරන්නේ නැති වෙන කොහොමද? ඒ සූත්‍ර දේශනාවේදී මරන්න හිතනකොට අකුසලයේ විපාකෙ මෙලි කරන්නේ. මම ඔබට අකුසලයක් කියලා දෙනවා. අකුසල විපාකයක් කියලා දෙනවා. අන්න ඒක තමයි ඔබ අශ්වයන් රළු ලෙස දමනය කරනකොට මාත් රළු ලෙස දමනය කරන්නේ අකුසලයේ විපාකේ පැහැදිලි කරලා තියෙනවා. ඒක ටිකක් අහගෙන ඉඳලා කාර්කසයි. එහෙමයි. කර්මයේ කර්මඵල විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටිකී කියන්නේ ඒක නිසාම වෙන්නට ඇති. සසරේ යන්නේ ඒ නිසාම වෙන්නට ඇති. ඒක ආකාරයේ පීඩා දුක් විඳින්නේ අපාය යන්නේ නිරේගාමී වෙන්නේ මේ නිසා වෙන්නට ඇති. අපිට මේ භාග්‍ය ලැබිලා තිබෙනවා ඒක හඳුනා ගන්න. කර්මය මොකද්ද? කර්මයේ විපාකය මොකද්ද කියලා හඳුනා ගන්නට ලැබිලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුසාර. ඉතින් ඒ වර්තමානයේ දක්වා ඒ එලෙසින් රැකගෙන එන ඇතැම් වෙලාවක ස්වාමීන් වහන්සේලා නොහිටින්නේ අපි ඇත්තම කොතනද කියන කාරණයක් ඇතැම් වෙලාවක කර්මාන්තීපත් කළාගේ මේ සමහරු මේ කර්මය විපාකයේ ඕර ඇති වැඩක් නැහැයි කියලා අපෝ මුලා කිරීම තුළ අපි කරගන්න අපේ ජීවිතේට පාඩුව නැත්නම් අපේ ජීවිතේට කරගන්න බරපතල වැරද්ද කොටද කියන කාරණා හඳුනා ගන්න බැහැ තියෙනවා. ඒ සමහරු කර්මඵල ප්‍රතික්ෂේප කරනවා. ඔව් ඒකෙන් තාවකාලික කෘත්‍යයක් විඳින්න පුළුවන්. එහෙමයි. නමුත් න්‍යාය කියලා එකක් ලෝකේ තියෙනවා. ඔව්. කාටවත් න්‍යාය වෙනස් කරන්න බෑ. එහෙමයි. කම්ම නියාමයි. ඒක මේ යම් කර්මයක් කළාද ඒකට මෙන්න මේ න්‍යාය අනුරූපව මෙන්න මේ දේ සිද්ධ වෙනවාමයි කියන එක ස්වභාවයක්. ඒ ස්වභාවයට කෙනෙකුට මොන දේ සිද්ධ වෙනවා තමයි පිළිගත්තත් නොගත්තත්. එහෙමයි. හැබැයි කර්මයක් නැහැ විපාකයක් නැහැ කොහොමද කියනවාද බබලා තියෙන්නේ දෙන්නේ කැමැත්ත කරන සිද්ධ වෙන්නේ කියලා කිව්වම තාවකාලික කෘත්‍යයක් විඳින්න පුළුවන්. එහෙමයි.
ඔය සතුනරෝට කවන්නේ මොකද දිනේ නැන්තේ සතුන් නරක වෙනවට උඩෝයි ජීවිතය තියෙනවා. නැත්තම් මිනිසුන්ට ඒ සතු මරණකට කැවල කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් කියන ඒ සතා පවක් ගෙවන්නේ මරන්න ඕනේ ඒක තමයි පිළ ලැබෙන්නේ. ඒ සතර පිළ ලැබෙන්නේ. ඒ විදිහට නොයෙක් කරන්නේ කියලා හිත් බැඳුම් කරලා අර ඇස් බැඳුම් වගේ හිත් නමුත් කරන කාලයට පව මිනිසේ මිදෙන කාලයට දුක් දැඩි වෙයි මිනිසේ. ජීවිතේ නින්දනය කරනවාමයි. පිළිගත්තත් නොපිළිගත්තත්. මොකද ලෝක න්‍යාය කියලා එකක් තියෙනවා. විශ්ව තාක්ෂණික කියලා එකක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ චක්‍රීය රටාවට අනුරූපව. න්‍යාය කියන රටාව. කර්මයේ රටාවක් තියෙනවා, ජීවිතේක රටාවක් තියෙනවා. ඒ රටාව අනුව තමයි අපේ ජීවිතේ වේවා, කර්මයේ වේවා, ලෝකේ වේවා ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි අපිට සමකරන කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. රාත්‍රියේ සිමේත සුපුතුල් බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ කිව්ව ඒ කාරණාව මට හිතලා දැනුණා මේ මොහොතේ. මේ ජීවිතේ කරන යම් ක්‍රියාවන් වල හතෙන් එකක් අනිවාර්යයෙන්ම අපිට දීතදම වේදනියම ලැබෙනවායි කියන කාරණේ. ඉතින් මම හිතන්නේ බුද්ධ දේශනාවට අනුකූලව දිනේක ඔබ විසින්ම ඔබෙම විමසා බලන්න ඔබ හැරිලා බලන්න ආපස්සට කරපු දේවල් වල විපාක ලැබිලා තිබෙනවාද කියලා. හොඳ විපාකද නරක විපාකද කියලා ඔබට හැකියාවක් ලැබෙයි. අපි හම්බුනේ සමුගන්න මොහොතේ පුණ්‍ය අනුමෝදනාවට කියමු. ඒ සඳහා වහන්සේට ආරාධනා කරන්නේ. සදහවත් වාසනාවන්ත පරිත්‍යාගශීලී ගුණවත් පින්වත්නි, මේ පූජා භූමිය ඇතවැතෙන හිඟපාරු වෙන හැම විටකම නගා සිටුවා ගන්නට හිඟපාරු වේවා, සේනාසන පහසුකමින් වේවා, අපි රෝගී වෙන විට ගිලන් බවට ප්‍රතිකර්ම ලබා දීමෙන් වේවා, සිව්පසේම පින්නතිය ඔබ හැම විටක උපස්ථාන කළා. පළමු පුණ්‍ය අනුමෝදනාව පිරිනමනවා. කරහම් පිටිකොඩ මාවනල්ලේ පිටිගෙදර නිවසේ HR අයිරාංගනී පින්වත් මෑණියන් ප්‍රධාන ආදරණීය කුලවංශයේ පින්වතුන්ලා වෙත. තුනේ සදහවත් බුදු පිළිසර රුපියල් 50000ක බරපතක් මේ පූජා භූමියේ ඉදිවෙන මේ සෑමලුව ඇතුළු සියලු නිර්මාණ කටයුතු සඳහා යොදවමින් අපගේ ප්‍රතිකාර කටයුතු වලට ආධාර කරමින් එයින් උපදින පුණ්‍ය ශක්තිය මේ පුණ්‍ය භූමිය තුනේ සදහවතුන් හඳුන්වා දී අභාවයටපත් වුණු දීයෙන් හිටිගේ පින්වත් සොහොයුරියගේ තෙමස් කෝඩ පින්ක වෙනුවෙනුයි පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ වගේම මට සෙත් ශාන්තිය අධිෂ්ඨාන කිරීමත්, සකීය දරුවන්ට මුළුකුළු මිනිපිලියන්ට සෙත් අධිෂ්ඨාන කිරීම පින්වත් මෑණියන්ගේ ප්‍රධාන අපේක්ෂාව බවට පත් වී තිබෙනවා. ඒ වගේම පිරියැල්ල මුදුන්කොටුව බටහිර රාම්‍යා මුදුන්කොටුව පින්වත් මහත්මිය රුපියල් 30000ක බරපැනකින් මියගේ දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත් සමර්ථිත දුක්ඛ රෝගී සුවපත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පින්වත් මහත්මිය වෛද්‍යපල පරණකී දානමානාදී මහත්මිය සහ සෝමාවති මහත්මිය ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ LW නන්දාවති මහත්මිය සහ කාන්ති පොළොන්නෝවිට මහත්මිය කිරිගවල සිට පිටාරක බරපැනකින් සියලු පින් කටයුතු ශක්තිය දෙමින් මියගේ දෙමව්පියන්ට වයියේ ප්‍රේමවති මහත්මියට, දේවිට අපුහාමි මහත්මයාට, ඒ වගේම සුමිත් සමන්ත කුමාර පුතුට හක්මාර මහත්මයාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රෝහිත රත්නායක පින්වත් පුතණුවන් හිරුණි රත්නායක දියණිය අංක 305 අන්තිම පාර ගම්පහතිත රුපියල් 25000ක බරපැනින්, ඒ වගේම දානි වින රුපියල් 50000ක බරපැනින්, ඒ වගේම රුපියල් 25000ක බරපැනකින් අපේ අනිකුත් කටයුතු වලට ශක්තිය ලබා දෙමින් දායකත්වයේ ධර්මී මේ තුමාසික කළ මේගිය දී රත්නායක පියතුමාණන්ට, සීතාමානි ආරවති මෑණියන්ට, රංජන ධාරක සොහොයුරාණන්, රාගම පාලකරගමන ජයසිරි මහත්මයාට හැමත පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මේ පින්වීමට සම්බන්ධව පැමිණ සිටින WP නන්දාවතී පින්වත් මෑණියන් අංක 189 ඇටිකෙහෙල් ගල්ල බැලිවේදී සිට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් වෙනත් අතිරේක ගඩු භාණ්ඩ පූජාවක් මේ මොහොතේ සිද්ධ කරමින් මියගිය අයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. HP නොයියා මෑණියන්ට, WP ජියෝනිස් පියාට, IP සිරිසේන ස්වාමියාට, ස්ටීවන් සෙල්විරත්න මල්ලීට පින් අනුමෝදන් කරමින් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතරේ මායතුලි සිල් ස්වාමීන් වහන්සේලාට මෙහි වහන්සේලාට සියලු ඥාතීන්ට විවිධ හමුදාවට පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක නිලධාරීන්ට උපකාර කළ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ සකල ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ මහත් පුණ්‍යලාභයේ හේතු උපකාර වේවා. හැමතෙම අමා නිවන් පුරුසන්දේ සනසිල්ල විඳින්නට, අසිරිය විඳින්නට, සිසිල විඳින්නට ඒකාන්තයෙන් මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද මේ සමුගන්න මොහොතේ
සිහිපත් කරන ඔබට මේ විහාරස්ථානයේ දුරකථන අංක 07114 222 844 අපේ නායක හඳුනන වහන්සේගේ දුරකථන අංකය 07114 222 844 ඒ වගේම 070 13 කාර්යාලය අංකය කතා කරලා විස්තර දැනගෙන කටයුතු වලට දායක වෙන්න තාරියුම් කරමින් අපි වැඩසටහනේ සම්බන්ධ මොහොතේ නැවතත් සිහිපත් කරන එළපෙළපොළ පසළොස්වක පොහෝ දිනයේ ඓතිහාසික බලන්ගොඩ කුරගල දිවාගුහාරාජ මහා විහාරස්ථානයේ ඔබේ රාශිය. ඒ වගේම අපේ උරුමය රැක ගන්නට ඒ වගේම බෞද්ධ පුනරුද්‍යාත්මක වෙනුවෙන් අපි වර්තමානයේ සිදු කළ යුතු යුතුයකම වත්කීමිතු කරන්නට නෙත් සමග එක්ව මේ උතුම් ටීම්කමට සහසම්බන්ධ වෙන්න ඇරයුම් කරමින් අද නෙත් පාමුලෙන් සමුගන්නවා. අපේ ගෞරවනීය ඇරයුමින් අද නෙත් පාමුලට වැඩම වදාළ පූජනීය වන්දනීය අපේ කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට නැවත ප්‍රාර්ථනා කරනවා. උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නෙත් පාමුලෙන් සමුගන්නවා. රාත්‍රී 7ට සිටින පසුපේ කම යමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.